අපේ ආයෝජක කියන්නේ අපි ඕක ඉක්මනට ගත්තොත් එහෙම දීපක් චොප්පා කියන්නේ අපි උපදිනකොටම මේ හුස්ම ගන්න ප්‍රමාණය සබාධමෙන් තීරණය වෙලා තියෙන්නේ වැඩිපුර ගත ඒක තර්කයක් තමයි වේගයෙන් හුස්ම ගන්න සතුන්ට ආයුෂ අඩුයි කියන එක. ඔව්. හුස්ම ඒකයි මම ඒක අපිට හරියට කියන්න බෑ මෙන්න මෙතන තැනක් කියලා පෙන්නන්න. මෙන්න මෙතනම බලන්න කියලා පෙන්නන්න. හැබැයි කොහේ හරි Tamanට ප්‍රකටව දැනෙන තැනක්. එතන 100 ඒතර වැදගත් වෙන්නේ මේ කතාවේ 100 පෙරටු කර ගන්නවා කියන කතාව. ලොකු අධ්‍යක්ෂින් ටිකක් සක්මණෙන් හම්බ වෙනවා. ඒ නිසා සක්මණේ සමාධිය හැදෙද්දී ඒක හරි ලස්සනයි. ඒ සක්මණේ සමාධිය පොදිද්දී අපිට තේරෙන්න පටන් ගන්නවා අපි නතර වෙලා නිකන් මේ බොඩි එක රූකඩයක් වගේ වයින් කර බෝනික් එකේ මෙහෙම යනවා. දැන් ඔය පద్මාසනෙන් බද්ද පරියන්කෙන් එන්නේ ඇතන බුද්ධ ප්‍රතිමාල හැට ඇතිනේ ඇතන පිරමීඩය. අන්න පිරමීඩය ඒකනේ සුනාමිය ආවත් ඒවා විනාශ වෙන්නේ නැත්තේ. ඒ හැඩේ දිනවා බදලා අල්ලන ගතිය. මේ ගොඩක් ඒ ඉරියව්ව සකස් කරගන්න එක වැදගත් මුලදී. මොකද ඕනකට වඩා හේතු වෙන්න ඇලවෙන්න ගියොත් එහම පස්සේ කාලෙක ওই කොන්ද අමාරුකම් ඕවා මේවා එන්න පුළුවන්. දැන් ඉන්දික මහත්තයා වාඩි වෙලා ඉරියව්ව හොයා හදාගෙන මම දැන් මෙතන කියන තැනට එනවා. මම දැන් මෙතන කියලා 100 පෙරටු කර ගන්නවා. ඒ කියන්නේ භාවනාව පටන් ගත්තා. එච්චරයි. අය උතනින් යා කමටහන් නොබලවත් කමක් නෑ. ආයිබෝවන් සත්‍ය වීලොග් YouTube channel එක බලන්න මගේ මිතුරුනේ ඔන්න අද අපි ආවා අලුත් ගංගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ හම්බෙන්න නිහඬ අරණ පන්සලට. අපි මීට කලිනොත් වීඩියෝ දෙක තුනක් මම ඉදිරිපත් කළා. ඉතින් අදත් අපි බලනවා ඒ ස්වාමීන් වහන්සේගෙන් අපි ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ධර්ම සාකච්ඡා වලින් ගන්න. ඉතින් අදත් අපිට මේ අනුග්‍රහය දැක්ුවේ එක අපේ කාන්තාවක් ඒ වගේම අපි තරුණයන් දෙදෙනෙක්. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි අනුග්‍රහය දැක්වුවට අපිට මේ ගමන ඇවිත් ඔයගොල්ලන්ට මේ ධර්ම ප්‍රචාරය අහන්න සැලසීමට. ඒ වගේම අපිට අහන්න ලැබෙන සමාජ ජාල වෙබ් අඩි වලින් වගේම මාධ්‍ය වලින් අපේ ස්වාමීන් වහන්සේලා ලොකු මෙහෙවරක් කරනවා. පෙලක් වෙලාට දානි වළඳන්න නැති තැන් තියෙනවා. නමුත් ඒ වගේම ඒ කැපවීම කරන ගමන් තවත් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්ගෙන් අපිට අසුභ ආරංචිත් ඇහෙනවා. ඉතින් අසුභ ආරංචි කියන්නේ මම ඊයේ පෙරේදා වුණත් ඔයගලන්ට මං හිතන්නේ ඇහෙන්නේ නැති මාධ්‍ය තුලින් ළමා අපරාධ අපචාර මේ වගේ දේවල්. කවුද අනුමත කරන්නේ? ඉතින් මෙහෙමයි. ඉතින් මේ මාතෘ භූමිය මේ බෞද්ධ ඉතිහාසය තුල අපේ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම අපි දන්නවා. ඉතින් අපිටත් පුළුවන් දේ අපි කරනවා. ඉතින් අපිට අනුග්‍රහය දක්වන බෞද්ධුන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේ අදත් මේ ධර්ම සාකච්ඡා තුලින් බලන්න එක මැණික් කැටයක් හරි තමන්ගේ ජීවිතය වලට එක් කරගන්න. ඒකයි සත්‍ය වීලොග් YouTube channel එකේ අභිප්‍රායය. ජය වේවා. ආයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා. සත්‍ය වීලොග් YouTube නාලිකාවත් එක්ක අපි කරන දාර්ශනික සාකච්ඡා මාලාවේ තවත් එක සාකච්ඡාවක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ අපේ සුපුරුදු සම්පත්දායක ස්වාමීන් වහන්සේ නමක්. ඒ තමයි අපේ අරුත්ගංගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වැඩසටහන සඳහා මේ සාකච්ඡාව සඳහා අපිට 3 දිනක් අනුග්‍රහය දක්වලා තිබෙනවා. හැබැයි එක මැතිනියක් එතුමිය හැබැයි මහත්මියක්ද මෙනවියක්ද කියලාවත් අපි දන්නේ නැහැ. එතුමිය නම වත් අඩු ගන්න සඳහන් කරලා නැහැ. ඒ වගේම අපේ කොට්ටාවේ මහත්මියෙක් සහ තවත් මහත්මියෙක්. ඒතර මේ 3 දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ 3 දිනාම නිර්නාමිකව තමයි මේ අනුග්‍රහය දක්වලා තියෙන්නේ. ඉතින් ඒ 3 දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. ස්තුතිවන්ත වෙනවා මේ සත්කාරය සඳහා දැක් වූ දායකත්වයේ වෙනුවෙන්. අපි අද අරුත්ගංගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටාම වැදගත් මාතෘකාවක්. ඒ තමයි මේ බුද්ධ දේශනාවේ තථාගත මූල කර්මස්ථානයේ හැටියට හඳුන්වන ඒ වගේම වැඩුවොත් සතර සතිපට්ඨාන සත්ත බොජ්ජංග ඒ වගේම වැටෙන ඒ වගේම විද්‍යා විමුක්තිය පූර්ණ වෙන බව බුදුරජාණන් වහන්සේම දේශනා කරපු බොහෝ දෙනෙක් වරදවා ගන්න වරදවා උගන්වන නමුත් නිවැරදිව වැඩුවොත් මහත්ඵල මහානිසංස වෙන ආනාපාන සති භාවනාව. මම හිතන්නේ බෞද්ධයන් ආනාපාන සති භාවනාව තරම් දන්න ඒ තරම් ජනප්‍රිය වෙනත් භාවනා ඊටම විරලයි මෛත්‍රී භාවනාව වගේ හැරුණාම ඉතින් මේ ආනාපාන සති භාවනාව ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරයි අපේ හැමදෙරනේ.
ත්‍රිවංශනයි. අපි හඳුනේ දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ වගේ ගිරිමානන්ද සූත්‍රය සහ ආනාපාන සති සූත්‍රය ආනාපාන සති සංයුක්තය ආදී තැන් රාශියක මේ ආනාපාන සතිය ගැන විග්‍රහ වෙනවානේ. හැබැයි ආනාපාන සතිය මේ එක එක ගුරුකුල වඩන ආකාරය පිළිබඳ වෙනස්කම් සහ ඒ තාක්ෂණික ක්‍රමවල ගැටලු තියෙනවා නේද? කොහොමද ඒක निराකරණය කරගන්නේ? ඔව් දැන් අපි ආනාපාන සති කර්මස්ථානේ ගත්තාම ඒක ගොඩාක් විස්තර කරලා තියෙන තැනක් තමයි ඔය මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය අපි ගත්තාම එහෙමයි. ඒ ආනාපාන සති සූත්‍රය තුල මේක මේ ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨානෙම වඩා ගන්න විදිහ. එහෙමයි. එක කර්මස්ථානයක් තුළින් සතිපට්ඨානෙම වඩා ගන්න හැටි බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. දැන් ඔය ආනාපාන සති සූත්‍රයේ නිදාන කතාවේ සඳහන් වෙන්නේ ඒ භික්ෂුන් වහන්සේලා විවිධ කර්මස්ථාන වඩාගෙන ඉන්නවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ හැම භාවනා ක්‍රමයක් කරන ස්වාමින් වහන්සේලාට මේ ආනාපාන සති සමාධිය ප්‍රණීතයි, ශාන්තයි. ආදී වශයෙන් අගය කරනවා. ඊළඟට ගිරිමානන්ද සූත්‍රයේ තුල ඔය දස සංඥාවල 10 වෙනි සංඥාව හැටියටත් කතා කරනවානේ. එහෙමයි. එතකොට මේ වෙනස්කම තියෙන ඉදික මහත්තයා දැන් ආනාපාන සතිය තමයි කමඨහන් අතර ඒක සමත වශයෙන් වඩන්නත් පුළුවන්. එහෙමයි. ඒ වගේම විපස්සනා වශයෙන් වඩන්නත් පුළුවන්. එහෙමයි. එතකොට මේ සමත සහ විපස්සනා දෙපැත්තටම වඩන්න පුළුවන් එකම කර්මස්ථානයක්. එහෙමයි. ඉතින් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට ඒක කොහොමද සමත වශයෙන් වඩන්නේ කොහොමද? කොහොමද ඒක විපස්සනාවට බරව වඩන්නේ? කොහොමද ඒක මූල බුද්ධ දේශනාව විස්තර කරලා තියෙන්නේ? ඉතින් අපිට ගොඩක් වෙලාවට මූල බුද්ධ දේශනාව බැලුවාම ඒක විපස්සනාවට බරව විස්තර කරපු තැන තමයි හම්බෙන්නේ ඔය ගිරිමානන්ද සූත්‍රයේ වගේ තැනකදී සහ මේ ඒ වගේම ආනාපාන සති සූත්‍රය වගේ තැනකදී. අපි හඳුනේ මේ ආනාපාන සතිය විතරයි සමථ විපස්සනා වශයෙන් වඩන්න පුළුවන් කොට දැන් කායගත සතිය වගේ අනිත් කර්මස්ථානත් විපස්සනාවට හරවන්න පුළුවන් නේද? නෑ ඒක තමයි විපස්සනාවට හරවන්න පුළුවන්. එතකොට අපි සමහර කමඨහන් ගත්තාම කෙලින් මේක විපස්සනාමයි. එහෙමයි. විපස්සනාමයි සමහර කමඨහන් ගත්තා සමතමයි. සමතෙන් ගිහිල්ලා තමයි ඒක හරවන්න වෙන්නේ. දැන් මේක සමහර අයට ඉන්දික මහත්තයා දැන් ආනාපාන යුගනත් වශයෙන් වඩනවා කියලා තමයි කියන්නේ. ඔය කියන්නේ මේ සමහර ඒ පුද්ගල චරිත වලට සාපේක්ෂව ආනාපාන සති භාවනාව විපස්සනා වශයෙන් වැඩෙන පිරිසක් ඉන්නවා. එහෙමයි. සමත වශයෙන් වැඩෙන පිරිසක් ඉන්නවා. ඒක අපිට හැබැයි මුලින්ම තීරණය කරන්න බෑ. එහෙමයි. කියන්නේ මුලින්ම තීරණය කරන්න බෑ මෙයා විපස්සනා විදියමයි ආනාපාන සතිය වැඩෙන්නේ. මෙයා සමත විදියටමයි වැඩෙන්නේ කියලා. ඉතින් අර කායගත සතියේ තියෙන ගොඩක් භාවනා කෙලිම විපස්සනා පැත්තටම යනවානේ. දැන් මේක ඉතින් අර ඒ පුද්ගල සාපේක්ෂකව. පුද්ගලක සාපේක්ෂකව මේ ආනාපාන සතිය අරමුණ වැඩෙන විදියක් තියෙනවා. අපි ඒක ටිකක් බුද්ධ දේශනාවට ගිහිල්ලා බලමු මේක කොහොමද වෙන්නේ කියලා. දැන් අපි හමුද දැන් මේ Hindu යෝග භාවනාවල ප්‍රාණයාම වලදීත් වැඩෙන්නේ ආනාපාන සතියද නැත්නම් ඒකේ ආනාපාන සතිය එක්තරා සමත ප්‍රභේදයක් හැටියටද? ඒකේ මේ සමත ප්‍රභේදයක් හැටින්නේ වඩන්නේ. මේ යෝගාස් අභ්‍යාසවලදී ඒකයි මේ Hindu යෝගවල ඒක එයාලා සිහිය පිහිටවීමම නෙමෙයි ඒක ප්‍රධාන අරමුණ වෙන්නේ. එහෙමයි. සතිය පැවැත්වීම නෙමෙයි ඒකෙන් එයාලා උත්සාහ කරන්නේ අර යම් ආකාර ආයාසයක් දරලා. එහෙමයි. යම් ආයාසයක් පාලනය කරනවා. ඔව් හුස්ම කන්ට්‍රෝල් කරලා. පාලනයට ලක් කරලා සති සමාධියකට යෑමක් කරන්නේ. දැන් අපි ආනාපාන සති භාවනාව ගැන සඳහන් වෙද්දී දැන් ත්‍රිපිටකයේ එහෙම ආයාස කර විදිහට විග්‍රහ කරලා නැහැ. මේ ආයාසයෙන් දීර්ඝ වශයෙන් කරලා බලන්න. ආයාසයෙන් හුස්ම හිර කරන් ඉන්න. නතර කරන් ඉන්න. කියලා එහෙම බුද්ධ දේශනාව එහෙම විස්තර කරන්නේ නැහැ. අපි හඳුනේ මේ ආනාපාන සතිය දැන් මහා ශිෂ්‍යයාඩෝ හාමුදුරුවන්ගේ මහසි විපස්සනා ක්‍රමයේ වඩන විදිය නෙමෙයි මේ පාවොක් ශිෂ්‍යයාඩෝ හාමුදුරුවන්ගේ පාවොක් භාවනා ක්‍රමයේදී වඩන්නේ. ඔව්. ඒතර ඊට වෙනස් වෙන්න පුළුවන් තවත් වෙනක දැන් මම මෑතක දැකපු හොඳම ක්‍රමයක් තමයි මේ මට අත්දැකීම අනුව හොඳටම මේ ප්‍රතිඵල දෙන ක්‍රමයක් තමයි අපි අර හේනපල ගුණරත්න හාමුදුරුවන්ගේ ක්‍රමය. සතිමත් බව වැඩිම පොතේ උන්වහන්සේ විස්තර කරනවානේ. ඔව් කියන්න බෑ. ඒ කියන්නේ ඒකෙදී උන්වහන්සේ අර ආනාපාන සතියෙම තමයි. හැබැයි බොහොම ඒ පොතේ සතිමත් බව වැඩිම පොතේ හොඳට විස්තර කරනවා විශේෂයෙන්ම අර අනිත් එකකවත් නැති එකක් ඒකේ මම දැකපු එකක් තමයි මේ විශේෂයෙන්ම අර හුස්ම අතර විරාමයට හිත යොමු කිරීම. ඒ ගොඩක් භාවනා ක්‍රම මම දැකලා නැහැ. ඒ සහ ඔය විසුද්ධි මාර්ගයේ ක්‍රම සහ මේ විවිධ ක්‍රම එකතු කරලා උන්වහන්සේ සම්පූර්ණ පොතක්ම තියෙනවා අපි හැමෝම ආනාපාන සතිය ගැන ලියපු. ඔව්. මේ ඔව් කියන්නේ ඒකයි පාවොක් භාවනා ක්‍රමය මට හිතෙනවා ටිකක් හොඳට වැඩ කරනවා කියලා. දැන් කොහොමද වහන්සේ මේ ගුරුකුල අතර වෙනස මම අර මුලින් ඇහුවෙත් ඒක තමයි. දැන් මහජියාඩෝ හාමුදුරන්ගේ ක්‍රමෙදි ගොඩක් වෙලාවට උදරේ පිම්බීම හැකිලීමනේ අරමුණු කරන්නේ. ඒක තමයි දැන් ඒ කියන්නේ මට දැනෙන විදිහට ඒ කියන්නේ එක ගුරුවරු තමන්ට වැඩිච්ච විදිහ අනුව
තමන් වඩපු විදිය දෙනවා, තමන්ට ආනාපාන සති භාවනාව දෙනවා, වඩපු ආකාරයට අනුව විග්‍රහ කරනවා. හැබැයි අපි මට හිතෙන්නේ අපි මේක ඉස්සෙල්ලාම අපි බලමු ඉන්දික මහත්තයා මේක බුද්ධ දේශනාවේ කොහොමද තියෙන්නේ. ඒ තියෙන එක හරහා දැන් එතකොට දැන් අපිට ප්‍රධාන වශයෙන් ඉන්දික මහත්තයා අවශ්‍ය කරන්නේ සිහිය පැවැත්වීම. ඒ සිහිය පැවැත්වීම කියන තැනට අපි යන්න ගියාට පස්සේ ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක උදරයේ කෙරේ සිහිය පැවැත්වුවා. නාසිකාග්‍රයේ කෙරේ සිහිය පැවැත්වුවා. ඒ කොහොම හරි එතකොට ඒ කොහොම හරි අපිට අවශ්‍ය කරන්නේ මේ සතිය අවලව ගන්න. සතිය මතු කර ගන්න. ඉතින් එතකොට සමහර අයට ඒක නාසිකාග්‍රේ වඩන්න බෑ. නාසිකාග්‍රේ දිහා සිහිය පවත්වන්න අපහසු, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හැබැයි සමහර අයට හොඳට දැනෙනවා උදරයේ තුල. උදරයේ තුල පිම්බීම හැකිලිම දැනෙන්න පටන් ගන්නවා. සමහර අයට එහෙම දැනෙන්නෙත් නැහැ. ඒ උදරේ පිම්බීම හැකිලිම නම් කෙලින්ම විපස්සනාවමයි. ඔව් විපස්සනා සුඛ විපස්සනාවනේ ඒක. ඉතින් ඒක විපස්සනාම කර්මස්ථානයක්. එතකොට දැන් සමහර කට්ටියට එහෙමත් නැහැ. එහෙම නැහැ කෙලින්ම වාඩි වෙච්ච ගමන්ම මේ හුස්ම දැනෙන්නෙත් නැහැ. ඊට පස්සේ කය දැනෙන්නෙත් නැහැ. එතකොට අපි කියනවා එයාට කෙලින්ම තමන් වාඩිලා ඉන්න ඉරියව්වට හිත තියන්න. ඒ වගේ අර එතකොට අර දැන් අර සිහිය පවත්වන්න ගන්න අරමුණ මත තමයි ඔය ගුරුකුල බෙදීම පටන් ගන්න. මට මේ අවසනාවට නම මතක නැහැ. ජර්මන් ජාතික ස්වාමීන් වහන්සේ නමක් පොතක් ලියලා තියෙනවා. මට මේ මොහොතේ නම මතක නැහැ. ඔය ලෝකේ භාවිත වෙන සියලුම ආනාපාන සති ක්‍රම එකතු කරලා. ඒ පොතේ හැබැයි අන්තිමට කියන්නේ ඔබ වහන්සේ කිව්වා වගේ මුකුත්ම මේ වැඩෙන්නේ නැත්නම් ඔය ඉරියව්වත් එක්ක සංඥාවට හිත යොමු කරන්න කියලා. ඔව්. ඒක මම ඥානපෝනික හඳුරන. ඥානපෝනික හඳුරන නෙමෙයි. මට මේ මගේ මතකේ නිවැරදි නම්. ඒක තමයි මට නම මතක නැති. ඥානපෝනික හඳුරන නම් මම සාමාන්‍ය මතකේ තියෙනවනේ. ඔව්. උන්වහන්සේ නෙමෙයි කියලා මට මතක මම වැඩසටහන අතර මතක් වුණොත් කියන්නම් නම. ඔව්. අපි හින්දා ඉඳිගාතේ පොඩ්ඩක් අපි බුද්ධ දේශනාව හරහා ගිහිල්ලා අපි මේ වෙනස් වෙන තැන් ගැන ටිකක් මතු කරමු අද. ඒතර අපි කොතනින්ද මුලින්දම් පටන් ගමුද? ඔව් ඔබ වහන්සේ අර කිව්ව වගේම දැන් පටිසම්භිදා මග්ගපාළියේ තියෙනවනේ ආනාපාන සතිය යස්ස යථා බුද්දේන දේශිතා මේ පරිපූර්ණ ස්වභාවිතය ආනාපාන සතියස්ස පරිපූර්ණ ස්වභාවිතය යථා බුද්දේන දේශිතා සෝවිමාන ලෝකම් පබාසිතිය අබ්බහමුත්තෝ චන්දිමා කියලා. නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියටම ආනාපාන සතිය වැඩුවොත් එයා අර වලාගේ මිදුණු සඳ වගේ බබලනවා කියලා. ඔව්. නිසා වහන්සේ වගේ මේක කොහොමද බුද්ධ දේශනාවත් එක්ක දැන් කායानुපස්සනාවෙන් පටන් ගන්න ඕනේ. ඔව් එහෙනම් අපි කායानुපස්සනාව කොහොමද? ආනාපාන සති සූත්‍රේ පටන් ගන්න තැනින් පටන් ගමු. ආනගිරිමානන්ද සූත්‍රය ගත්තත් ආනාපාන සති සූත්‍රය ගත්තත් ඒකේ පටන් ගන්න පළවෙනි පියවර පටන් ගන්නේ ඉද බික්කවේ බික්කු. ඒ කියන්නේ ඉද බික්කවේ බික්කු කියලා කියන්නේ ඉද කියන්නේ මේ ශාසනය. මේ ශාසනයේ භික්ෂුව. ඉතින් එතකොට මේ ශාසනය කියලා කිව්වහම අපි තේරුම් ගන්න ඕනේ මේ ශාසනය කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරපු උතුමන් වහන්සේලාගේ එකතුව. දැන් අපි මේ ආර්ය මහා සංඝ කියලා කියන්නේ ආර්ය මහා සංඝ රත්නය කියලා කියන්නේ සෝවාන් මාර්ගස්ත පලස්ත සකු르දාගාමි මාර්ගස්ත පලස්ත අරහත් මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරහත් මාර්ගස්ත පලස්ත කියන අට නමනේ. ඒ තමයි ආර්ය මහා සංඝ රත්නය. ඉතින් එතකොට මේ කවුරු හරි සත්‍ය අවබෝධ කරලාද කෙනෙක් නම් එයා මේ ශාසනය කියන්නේ. මේ ශාසනය කියලා කියන්නේ ඒ සත්‍ය අවබෝධ කරපු අයගේ එකතුව. ඉතින් එතකොට මේ ශාසනයේ ඉද බික්කවේ බික්කු. දැන් මෙතන බික්කු කිව්වහම මම භාවනා කරද්දී අද ගිහි කාලේ මටත් ආපු ගැටලුවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට ආනාපානසති දේශනා කරලා තියෙන්නේ. ඒ බික්කු කියලා කියනවනේ. ඉතින් මේ කියන්නේ මේ සසුනේ භික්ෂුව. භික්ෂුව කිව්වහම ඒතර මට හිතුණා දැන් අපි මේ සතිපට්ඨානෙ වඩන්න. ආනාපාන සතියක් වඩන්න. මේක මම එක පැවිදි වෙලාවත් ඉන්න ඕනේ. ඉතින් එතකොට එහෙම කිව්වට පස්සේ මම ඉතින් ගුරුවරයා ළඟට ගියාට පස්සේ මට භාවනා ආපු ස්වාමීන් වහන්සේ ළඟට ගියාට කිව්වා ස්වාමීනි මේක දේශනා කරලා තියෙන්නේ ඉද බික්කවේ බික්කු කියලා මේ සසුනේ භික්ෂුව. එතකොට උන්වහන්සේ ඉතින් භික්ෂුව කියලා කියන්නේ බික්කවේ කියන එකේ අර්ථය ගන්නෙ සසර බය දක්නා කෙනා. එහෙමයි. සසර බය දකින්න කෙනා. ඒ කියන්නේ මෙයා මේ කාමයේ ඔස්සේ දුවන එක ඇති වෙලා. එහෙමයි. කාමයේ ඔස්සේ දුවන එක ටිකක් නතර කරලා පංච ඉන්ද්‍රිය පිනෝගෙන යන එක නතර කරලා යම් කෙනෙක් මේ සසර බය දැකලා ඒ සසර බයෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. මේ සංසාර දුකින් කවුරු හරි ඈතර වෙන්න උත්සාහ කරනවාද එයා තමයි භික්ෂුව. එයා එතකොට එයාට තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරන්නේ. භික්කවේ කියලා කතා කරන්නේ මේ සසර බය දැකලා මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන කෙනාට. එතකොට ඊට පස්සේ ඉස්කිකරනවා ඉද භික්කවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. අපි මෙන්න මෙතන ටිකක් මේක විස්තර කරගන්න ඕනේ. එතනක් තමයි දැන් මොකද්ද මේ ආරඤ්‍යගතෝවා කියලා කියන්නේ? මොකද්ද මේ රුක්කමූලගතෝවා කියන්නේ? ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ. ඒකෙදි සාමාන්‍යයෙන් කෙනෙක්ට දෙන්න පුළුවන් ඇත්තටම මෙහෙම කවුරු හරි නිවන් දකින්න නම්
ආරණ්‍යයකට යන්න ඕනද? එහෙම. රුක්ක මූලයකට යන්න ඕනද? ශුන්‍යාකාරයකට යන්න ඕනද? කියලා ප්‍රශ්නයක් ගැටලුවක් එන්න පුළුවන් කෙනෙක්ට. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් එක පැත්තක් අපි අර්ථ ගමු. දැන් ආරණ්‍යගතෝවා කියලා කියද්දි අපි කියමු වනාන්තරයකට යන්න කියලා අපිට කියනවා. එහෙම. ඇයි දැන් සාමාන්‍ය විදිහට මේ වනාන්තරයකට යන්න කියලා කියද්දි ඇයි එක පැත්තකින් කාමභෝගී මනසක් මේකට ආස නැහැ? එහෙමයි. මොකද කාමභෝගී මනසක් ඉඳන් හැම වෙලේම අරමුණක් එක්ක ඉන්න බලන්නේ. එහෙමයි. ඒ අරමුණක් එක්ක ඉන්න බලන්නේ ඒ අරමුණ නැති වුණාට පස්සේ එයාට මනසට දැනෙනවා බයක්. දැන් හරියට බලන්නකො ඒ කියන්නේ දැන් කාමභෝගී මනස මමත්වයෙන් යුක්ත මනස බලන්නකො තනි වෙන්න බයයි. එහෙමයි. රැයට කළුවරේ ඉන්න බයයි. එහේ මොකද දැන් අපි කළුවරේ කැලෑම් මැදින් ගිහිල්ලා ඉන්නකොත් බයයි. මොකද මම තනි වෙච්ච ගමන් මට කරදරයක් වෙයිද මට හානියක් වෙයිද? ඉතින් එතකොට මේ මමත්වයෙන් යුක්ත මනස හැම වෙලෙම බලනවා ආරක්ෂාවට එල්ලෙන්න අරමුණක්. එහෙමයි. දෙවන්නේක් හොයන්න පටන් ගන්නවා. එහෙමයි. එතකොට මේ දෙවන්නේක් නැති වෙච්ච ගමන්ම එයාට බයක් දැනෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඉතින් ඒක නිසා බලන්නකො ඒක නිසා සාමාන්‍ය ලෝකෙ මිනිස්සු හැම වෙලෙම එයාලා ප්ලෑන් කරගෙන ඉන්නවා මට මෙහෙම කරදරයක් වුණා මම account එකේ මෙහෙම තියාගෙන ඉන්නවා මම ළමේ කසාදයක් බඳින මොකද අන්තිම වෙලාවේ වතුර ටිකක්වත් දෙන්න කවුරුත් නැතුව ගියොත් බලා ගන්න කවුරුත් නැතුව ගියොත් එක්කෝ මේ මොකක් හරි අර තමන් අනාගතේ ආරක්ෂා වෙන්න ආරක්ෂා වෙන්න මොනවා හරි දෙයක් වටපිටාවක් නිර්මාණය කරන් ඉන්නවා. හැබැයි දැන් අපි මෙහෙම හිතුවොත් එහෙම දැන් අපි දැන් ආරණ්‍යයකට ගියපු ගමන් එක පැත්තක අපිට තියෙනවා අනාරක්ෂිත බව. එහෙමයි. ඒ කියන්නේ අනාරක්ෂිතයි. හැබැයි මේ අනාරක්ෂිත බවට අපි බයයි. එහෙමයි. මේ අනාරක්ෂිත භාවයක ඉන්න බයයි. හැබැයි ඇත්තටම බැලුවොත් අපිට තේරෙනවා අපි කොච්චර account එකේ සල්ලි තියන් හිටියත් දැන් ඉතින් මේ කොරෝනා හැදුවොත් අපි මරණ සිද්ධ වෙන්න පුළුවන්. ආරක්ෂිත බව ගැන අපි හඳුනන්නේ ඇත්තටම මේ හුදු මනසේ හැඟීමක් විතරයි අවසාන විග්‍රහය බැලුවමනේ. ඔව්. දැන් මේ මෑතකම හොඳම උදාහරණේ හයිඩි ජනාධිපතිතුමාව ජනාධිපති මන්දිරයේදීම වෙඩි තියලා මරලා තියෙනවනේ. ඔව්. ඒ වගේ අපි නිකන් අර මනෝ විකාරයක්. ඒක අපි හිතලුවක ඉන්නවා දැන් මම ආරක්ෂිතයි කියලා. ඒක අපි සුරක්ෂිතයි කියන හැඟීමට කැමතියි. අන්න හරි. නැත්තම් මේ මමත්වයට දරා ගන්න අමාරු බයයි ඒක හැම වෙලේම මොකද මට කරදරයක් වේද මට හානියක් වේද මෙන්න මේ වගේ හැම වෙලේම මමත්වයේ පවතින එයා සුරක්ෂිත බවක් වෙනවා. ඒ මොකද එක පැත්තකින් ඉඳන් වාදේ මට තේරෙන්නේ මෙයාට අනාරක්ෂිතව තිබ්බොත් මෙයාගේ බොරු අහු වෙනවා. ඒ කියන්නේ අපි හඳුන් සමාජයේ අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා එක තැනක දැන් අර අපි මේ ගර්භාෂයේ සුරක්ෂිතව හිටපු ගර්භාෂය කියන්නේ ඇත්තටම එක්තරා වගේ සුරක්ෂිත තැනක්නේ. ඒ හැඟීම නැවත සන්තර්පණය කරගන්න කියලා අපි ගොඩක් වෙලාවට ගුවන් යානා වාහන ඔය ඒ කියන්නේ නිවාස මේ හැම එකක්ම පාවිච්චි කරන්න අවසාන විග්‍රහයේ. ඒක වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අපිට ඒක ඇතුළේදී තියෙනනේ මම ආරක්ෂිතයි කියලා කාමරේ කියලා දොර වහගත්තාම කාමරේට කියලා දොර වහගත්තාම බලන්නකො ඒ කියන්නේ කවුරු හරි එකපාරට මේ දොරට තට්ටු කරන්නේ නැතුව අරිද්දී අපි බය වෙන්නේ. නිකන් අපිට හරි අනාරක්ෂිත ගාවක් දැනෙනවනේ. ඔව් විරුද්ධ කරපුවා. ඒ කියන්නේ හැම වෙලෙම මේ මමත්වය කියන එක අපේ මනසේ මේ ආරක්ෂාව හොයනවා. එතකොට දැන් මේ මාර්ගයේ වඩන කෙනෙක් ඉඳික මහත්තයා එයා ජීවිතේ අනාරක්ෂිත බවට දාන්න ඕනේ. එහෙමයි. ඒ අවිනිශ්චිත ජීවිතේට දාන්න. මහානවිනායක බව මේ අනතුරුදායක බවට ජීවිතේ විවෘත කරන්න. අන්න හරි. ඒකත් එක්ක ඉන්න ඕනේ. ඒකට අපි හරි බයක් දක්වනවා. ඒ කියන්නේ අපි හරි බයයි මෙහෙම අනාරක්ෂිත වෙන්න. ඒක දැන් පැවිදි වීමේ මූලික පරමාර්ථයත් ඒකනේ. පැවිදිුණාට තමන්ගේ දේපල, ඉඩකඩම්, වස්තුව, හරක බහන, ළමයි ඔක්කොම ටික අතහරිනවා. අතැල්ලා හෙට ගැන ප්ලෑන් කරන්න බෑ. අවිනිශ්චිත ජීවිතයකට යනවා. අපි හඳුන මතකද නැහැ අර ඕෂෝගේ පොතක් ආව මේ දැන් ටික කාලෙ කලින් මේ දැන් අවුරුදු 10කට 15කට කලින් අර අනතුරු මැද ජීවත් වීමේ ප්‍රමෝදය කියලා. ගාමිණී කුමාරි තාන පරිච්ඡේදයේ දිරිය කියලා. අන්න හරි. ඒකෙත් ඕෂෝ කියන්නේ ගඩක් ඒ කියන්නේ අවිනිශ්චිත භාවයට යන්න කියලා කියන්නේ. එයා කියන්නේ මේ අවිනිශ්චිත භාවය සතුටින් පිළිගන්න. ඒක තමයි ජීවිතයේ තියෙන අපූර්වත්වයේ ආස්වාදයේ තියෙන්නේ කියලා කියන්නේ. ඉතින් මේ යෝගාවචර ජීවිතය කියන්නේ ඒකට. මේ පැවිදි ජීවිතය කියලා කියන්නේ තනිකරම අපි දානවා සම්පූර්ණ ගිහිල්ලා අවිනිශ්චිත ජීවිතයකට. ඒ කියන්නේ මම වෙනුවෙන් account එකක් නෑ. කිසිම දෙයක් නෑ. අපි ගිහිල්ලා අවිනිශ්චිත ජීවිතේට ගිහිල්ලා අපි දන්නේ හෙට මට පින්ඩපාත ගියොත් ලැබුණොත් ගා පාවිච්චි කරා නැත්තම් නෑ. අපි කියන්නේ එකතු කරගන්න ජීවිතයක් නේ. එකතු කරන් පරිභෝජනය කරන්න. එතකොට මේ හරි. එතකොට එකක් ඔය ආරණ්‍යගත වෙන්න කියන එකෙන් එක අර්ථයක් තියෙනවා. මේ අවිනිශ්චිත ජීවිතයකට යන්න. අනාරක්ෂිත ජීවිතයකට ඇතුල් වෙන්න. හැබැයි මේ කාමභෝගී හිතක් මේකට ආස නෑ. කාමයට ඇලිච්ච හිතක් අම්මෝ ඒ අරණ්‍යගත වීම කියන එක ප්‍රතික්ෂේප කරනවා. එහෙම. තව අර්ථයක් අපි එක ගමු. දැන් අපි පොඩ්ඩක් එක මම තව පැත්තකින් පෙන්නන්නම්. අනිත් එක කරන්න පුළුවන් දෙයක් තමයි සාමාන්‍යයෙන් අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා කියලා කියද්දී දැන් අපිට දැන්
ගෙදරක ඉද්දී අපි ගොඩාක් අරමුණු විශාල ප්‍රමාණයක් ඉන්නනේ හුරු වෙලා තියෙන්නේ. එහෙමයි. ගෙදර දොර ඉද්දී අපි වැඩ ගොඩක් තියෙනවා කාර්යබහුලයි අපේ සිත වේගෙන් අරමුණු අර ගන්නවා. අරමුණු ඔස්සේ ඇදිලා යනවා. අය අරමුණු ප්‍රමාණය වැඩිනේ. එතකොට අපිට එකපාරට මේකේ සතිය වඩන්න අමාරුයි. එහෙමයි. සිහිය දිනු කරන්න ප්‍රමාණය මොකද අරමුණු ප්‍රමාණය හිතට එන ප්‍රමාණය වැඩි. අරමුණුත් එක්ක බැඳිලා යන ප්‍රමාණය වැඩි. එතකොට යම් මට්ටමකට අපි මේ වගේ රුක්ක මූලයකට ජනශූන්‍ය ප්‍රදේශයකට කාමභෝගින් අඩු ප්‍රදේශයකට ආවට පස්සේ අපේ මනසට එන අරමුණු ප්‍රමාණය අඩුවීමක් තියෙන්න පුළුවන්. මොකද අපි රූප බලන්නේ, ශබ්ද අහන්නේ. ඒතකොට මනසින් ගන්න අරමුණු විතරයි තියෙන්නේ. ඒතර අර ඔක්කොම ඇරියස් කවර් වෙන මනස වැඩ කරන්න ඉඩ නැද්ද? අර පහෙන්ම කලින් ගත්ත අරමුණු ආවර්ජනය වෙන්න ඉඩක් නැද්ද? දැන් අර මේ හොඳ උදාහරණේ මේගිය සූත්‍රයේදී අර මේගිය හාමුදුරුවන්ට එපා කියද්දී භාවනා කරන්න ගියාම උන්වහන්සේ අර පෙර මේ රජ කෙනෙක් හැටියට ගත කරපු ජීවිතේ මතක් වෙලා අර මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක ඇති වුණා කියලා තියෙනවනේ සුත්ත නිපාතේ. ඔව්. එහෙම වෙන්න බැරිද? ඒක තමයි දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම ඉතින් මහත්තයා දැන් එතකොට අපි දන්නවා දැන් ඔන්න අපි ගෙවල් දොරවල් හරක බාහන ඉඩකඩම් ටික අතහැරලා ආරණ්‍යයකට හරි රුක්ක මූලයකට හරි භාවනා අපිගේ ශුන්‍යාගාර කියන එකට අපි දාගමු දැන්ට භාවනා මධ්‍යස්ථාන කියන අර්ථය. භාවනා මධ්‍යස්ථානයකට වගේ තැනකට කියන්නේ කාමභෝගීකින් තොර තැනක්. කාමයේ හොයන තැනක්, කාම ගවේෂණය කරන තැනක් නෙවෙයි. එහෙම. කාම ශූන්‍ය, කාමයේ කාමභෝගීකින් ශූන්‍ය තැනක්. එහෙම. වගේ තැනකට ගියාට පස්සේ අනිවාර්යයෙන් එතකොට අපිට අපි කාමයේ අතහැරලා තියෙන්නේ. එහෙම. කාමයේ අතහැරියට එතකොට අපි කාම සංඥාව වැඩි වෙන්න ගන්නවා. අර වගේ එක එක පරණ මතක එන්න ගන්නවා. හැබැයි එතකොට ඉඳි මහත්තයා අපි සතුටු වෙන්න ඕනේ තැනක් තමයි දැන් මම මේ කාමයේ ගොඩක් අතහැරියානේ. කාමයේ ඉන්න කාලේ අපිට කාම සංඥා තියෙනවද නැද්ද කියලාවත් දන්නේ. එහෙමයි. සිතිවිලි තියෙනවද නැද්ද කියලා අපි දන්නේත් නැහැ. අපි ඉන්නේ මේක අසිරින්ගලා. ඒ සිතිවිලි ලෝකයේ ඇතුළම අපේ ජීවිතේ වෙලා තියෙන්නේ. දැන් මේ ඇත්තටම අපි ටිකක් මේ පොඩ්ඩක් උදකලා වුණාට පස්සේ තමයි මේ ඇතුළත කතාවක් යනවා කියලා පේන්නේ. ඇතුළත කතාවක් යනවා කියන එක අපිට දැනෙන්න හරි තේරෙන්න ගන්නේ පොඩ්ඩක් කතාව පොඩ්ඩක් අඩු කරලා. ඒ කාම ලෝකේ පිරිස එක්ක ඇසුරු කරන එක අඩු කළාට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ අපේ ඇතුළත කච කච කරලා මේ යනවා. ඇතුළත කතාවක් යනවා. හැබැයි එතකොට යා තේරුම් ගන්න ඕනේ එහෙනම් මේකිනුත් දැන් අයින් කරන්න ඕනේ. මේක අයින් කරන්න නම් තමයි අර වගේ ආනාපාන සති කමටහනක වැදගත්කම තියෙන්නේ. දැන් එතකොට මොකද දැන් එයාට නවත්ත ගන්න තියෙන්නේ හිතේ කතාව විතරයි. නැත්තම් ඉස්සෙල්ලා ආයතන 6න් අරමුණු වෙලා වැඩ කරනවනේ හිත. දැන් හිතේ ඇතුළත කතාව විතරයි තියෙන්නේ. S2 පහගත්තාම සද්දාඩු පරිසරයකට ගියාට පස්සේ කාම ගවේෂණය කරන අඩු තැනකට ගියාට පස්සේ අපිට අඩුයි తాවකාලික. ඕනේ ඒකත් මං කියන්නේ තව හොඳ පැත්තක්. දැන් මේක නෙමේ ආරණ්‍යගතව කියන හරිමාර්ථය. මං කියන්නේ මේකේ තියෙන වාසි තව අර්ථය. එක පැත්තකින් බලම ඒක හරියට නිකන් අර කෙලින්ම වාහන පදින්න බැරි මිනිස්සෙට අපි කෙලින්ම නෝර පාරේ හැප්පෙන්නේ නැතුව පදින්න කිව්වට බෑනේ. තාම යා නිකන් යාට හරියට පැද ගන්න බෑ වාහනේ. ඉතින් එතකොට අපි යාට කියන්න වෙනවා ඉස්සෙල්ලා වාහන අඩු පාරකට යන්න. වාහනකට අඩු පාරකල ඉස්සෙල්ලා හොඳට පදින්න පුරුදු වෙන්න. පදින්න පුරුදුලා හැබැයි මෙහෙම හැමදාම වාහන පදින්නේ අපි මේ වාහන නැති පාරවල යන්නේ නෙවෙයි. එහෙමයි. නුවර පාරේ යන්න ඕනේ. ඒ වාහනේදී හැප්පෙන්නේ නැතුව යන්න දක්ෂකමක් ඕනේ. ඒක සමහරට නුවර පාරේම පැදලා දිනු කරගන්න අමාරුයි. බෑ කියන්නේ නෑ මම. එහෙමයි. හැබැයි ඒක නුවර පාරේම හැමෝටම ඒක සමහර අනතුරක් වෙන්නත් පුළුවන් පස්සේ කියන්නේ නුහුරු කෙනෙකුට නේ. අන්න ඒක නුහුරු කෙනෙකුට ඒක අනතුරක් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා මට හිතෙනවා හොඳම දේ තමයි අර වගේ පරිසරයක වැදගත්කමක් තියෙනවා. ඒ එහෙම ගෙන්න අපි හඳුන හොඳම පාර තමයි ගුණදාස කපුගේ මහත්තයා කියපු පාර. කවුරුත් එන්නේ නැති කවුරුත් යන්නේ නැති ඉතිරිණු මල් පාරේ. අන්න ඒ වගේ අපිට පොඩ්ඩක් අර වගේ ආරණ්‍යයකට රුකමුලකට ගියාම හැබැයි එතකොට ඒක නෙමෙයි බුද්ධ දේශනාවේ බලාපොරොත්තුව. මුඛ්‍ය පරමාර්ථය ඒක නෙමෙයි. මුඛ බලමාර්ථය ඒක නෙමෙයි. හැබැයි ඒක తాවකාලිකව අපිට යම් කිසි උදව්වක් ගන්නවා පරිසරයෙන් අපි. ඒ කියන්නේ ඒ නිශ්ශබ්ද නිහඬ පරිසරේ මොකද අපේ ඇතුළත නිශ්ශබ්ද කරගන්න ඕනේ. අපේ අභ්‍යන්තරය නිහඬ වෙනවා. එළිය නිහඬ වුණාට වැඩක් නැහැ. හැබැයි අපේ අභ්‍යන්තරේ නිහඬ කරගන්න යන ගමනේදී අපිට උපකාරයක් වෙන්න ඉඩ තියෙනවා මේ බාහිර නිශ්ශබ්දභාවය. ඒක හැබැයි ඒතකොට ඒක නෙමෙයි මං කියව මූලික පරමාර්ථය. හැබැයි දැන් අපි තව ටිකක් ඕක මං කියයි දැන් මෙන්න මෙහෙම කිව්වොත් ඉන්දික මහත්තයාට දැන් අපි රුක්ක මූලයක් ළඟට ගියා කියමු ගහක් ළඟට ගියා කියමු. ඉතින් අපිට පුළුවන් ඉතින් මහත්තයා ඕනනම් මේ ගහම කර්මස්ථානේ බවට පත් කරන්න. දැන් අපි ගහක් යටට ගිහිල්ලා රුක්ක මූලයක් ළඟට ගිහිල්ලා මම නිහඬව නිශ්ශබ්දව මං ඒ ගහ දිහා බලාගෙන ඉන්නවා.
ඒ නිහඬව නිශ්ශබ්දව ගහ දිහා බලන් ඉද්දී අපි තේරුම් ගහ කමටහනක් කරගන්න කියන්නේ අපිට ඕන නම් පුළුවන් දැන් ගහ කියන්නේ නෑනේ මේක මම කොස් ගහක් මම දෙල් ගහක් මම කොස් ගහක්ගේ මම දෙල් ගහක්ගේ මම අඹ ගහක් කියන්නේ නෑනේ. අපිනේ කියන්නේ මේක කොස් ගහ මේක දොල් ගහ කියලා අපි ඒකට ලේබල් අලවනවානේ. ඉතින් අපිට බැරිද මම බලනවා මට බැරිද මේ රුක් මූලයක් වෙන්න. මට බැයිද ගහක් වෙන්න. ඒතර ගහට ගහ කොයිලාකවත් බෙදන්නේ නැහැ ගහයි මමයි දෙකක් කියලා කියන්නේ. ඕකනේ දාර සෙන් කතාවක ගෝලයට කියන්නේ ගුරුවරයා උණ ගහක් කියලා හිතාගෙන භාවනා කරන්න කියලා. ඔබ වහන්සේ අහලා තියෙනවද දන්නේ? මට ඒක නම් උණ ගහක් කියලා හිතාගෙන භාවනා කරන්න කියනවා. ඊට පස්සේ ගෝලයා ටික කාලයක් භාවනා කරලා ඇවිල්ලා කියනවා දැන් හරි මේ දැන් මට තේරෙනවා කියලා මම උණ ගහක් කියලා. ඊට පස්සේ ගුරුවරයා කියනවා උඹ මෝඩයෙක් උඹ භාවනාව හරියට කරලා නැහැ. උණ ගහ දන්නේ කොහොමද යකෝ උණ ගහක් කියලා. උඹ භාවනාව හරියට කරා නම් උඹ උණ ගහක් කියලා උඹට තේරෙන්නේ නැහැ. උණ ගහෙන් ශූන්‍යයි කියලා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක හරි ලස්සන කමටහන. ඒ කියන්නේ ඇත්තටම ගහට ගහ කියලා අදහසක් නැහැ. දැන් අපි කිව්වොත් ඔයා සෝබාදහම බවට පත් වෙන්න කියලා. එයා කිව්වොත් මං හාමුදුරුවෝ සෝබාදහම බවට පරිවර්තනය වුණා කියලා වැරදීනේ. සෝබාදහමේ ශූන්‍යයි. ගඟට ගඟ කියලා අදහසක් නැහැ. ඇලට ඇල කියලා අදහසක් නැහැ. දැන් අපි එතකොට දැන් අන්න ඒ වගේ දැන් ඕනනම් අපිට රුක්ක මූලයේ ළඟට ගිහිල්ලා ඒ රුක්ක මූලයේම කර්මස්ථානයක් කරගෙන අපිට ඕන ඒ කියන්නේ අපි දන්නවා දැන් ගහට බෙදීමක් නැහැනේ මමයි ගහයි කියන්නේ ගහයි ඔබ වහන්සී කියලා දෙන්නෙක් ඉන්නවා කියලා. ඉතින් ඒතර ගහට ලේබල් එකක් නැහැ. ඉතින් අපි ගිහිල්ලා අපිත් ගහක් වෙනවා කියන්නේ හැබැයි ඔබ වහන්සේ කියන වැඩේ කරොත් ඕකෙන් අර කල්ප ගානකට නිදහස් වෙන්න බැරි අසඤ්ඤ තලයක උපදින අසඤ්ඤ සමාධියක් සකස් වීමක් නෙමෙයිද වෙන්නේ අන්තිමට? මේවයි අසඤ්ඤ සමාධියක් නොවෙනවා. ඒකට හේතුව මං කියන්නේ දැන් අපි මේක හිත අපි කොටු කරන්නේ නෑනේ ගහක් කියන එකෙන්. එහෙමයි. දැන් මං කියන එකේ මං කියන අදහසේ තියෙන්නේ මං කියන්නේ හරියට දැන් මේ බලන්න කියලා හිස් ඇස් දෙකකින්. හිස් ඇස් දෙකක් කියලා කියන්නේ දැන් මං උදාහරණයක් කියනවා ඉතින් මහතර මේ වගේ. දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට යනවා. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ අපි කණ්ණාඩිය දිහා බලාගෙන ඉඳි දැන් කණ්ණාඩියේ රූපේ කියන්නේ නෑනේ මේ මම කියලා. ඊට පස්සේ මේ පැත්තේ මේ රූපේ කියන්නේ නෑනේ මම කියලා. ඒතර මම බලන් ඉන්නවා හිස් කණ්ණාඩි දිහා. ඊට පස්සේ කියනවා ඔන්න හිත කියනවා මං දැන් කළු වෙලා. මං දැන් සුදු වෙලා. මම දැන් මහත් වෙලා කෙට්ටු වෙලා. මේ ඔක්කොම හිතවිලි ටිකක්නේ. ඒ එන හිතවිලි හටගෙන ගෙවිගෙන යනවා. ඒ හිතවිලි හටගෙන ගෙවිගෙන යද්දී අසඤ්ඤයකට යන්නේ මේ එන හිතවිලි බ්ලොක් කරොත්. මේ දැන් අර මං කියවර ගහ ගැන එන සිතිවිලි බ්ලොක් කරොත් එනවා. දැන් මං කියන්නේ ඒ සිතිවිලි බ්ලොක් කරන්න එපා. ඒ චින්තන ධාරාවට එහෙම චින්තන ධාරාව නැති කරන්න එපා. අන්න ඒ චින්තන ධාරාව තේරුම් ගන්නව විතරයි. අර අජාන බ්‍රහ්මංශ හාමුදුරුවෝ කියන්නේ ආපු දෙන් හිටපු දෙන් ගිය දෙන් කියලා බලන්නේ. එච්චරයි. අපි හිසම්බලමක් වගේ. අපි හිසම්බලම කවුරුවත් අයිති කරගන්නේ නැහැ. හිසම්බලම කාටවත් එන්න එපා කියන්නේත් නැහැ. කාටවත් එන්න එපා කියන්නේත් නැහැ. ඔය හැබැයි හිස්සම්බලම කවුරුත් අයිති කරගන්න යන්නේ නැහැ. හැබැයි හිස්සම්බලම කාටවත් අයිති කරගන්නත් බෑ. ඒ කියන්නේ මං කියන්න උත්සාහ කරන්නේ මේ ගහක් දිහා බලන් රුක්ක මූලයක් ළඟට ගිහිල්ලා රුක්කම ගහ බවට පරිවර්තනය වෙන්න කියලා නිකන් අර සිතිවිලි එන්න දෙන්නේ නැතුව બ્લોක් කරන එක නෙවෙයි. සිතිවිලි එන්න දෙන්නේ නැතුව හිර කරන එක නෙවෙයි. ගහ ළඟට ගිහලා කණ්ණාඩියක් ළඟට ගියලා ඒ සිතිවිල්ලක් කරා බලන් දෙපා ගහ දිහා. හරියට දැන් අපි ගන්න ඕන නිකන් උදාහරණයක් ගත්තොත් පොඩි ළමයෙක් ගත්තාම පොඩි ළමයෙක් ඉපදුනාට පස්සේ පොඩි ළමයා හැම දෙයක් දිහාම බලන්නේ හරි අලුත් විදිහකටනේ. මං කියන්නේ පොඩි ළමයා නිවන් දැකලා කියලා. මොකද පොඩි ළමයාගේ ඇතුලේ දිට්ඨිය තියෙනවා. බලන දේ කියන එක තියෙනවනේ දෙයක් ඇති බවට. දේ මල් ගහක්ද රෝස මලක්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඇති බවට හැඟීම තියෙනවනේ. ඒ ඇති බවට පවතින බවට හැඟීම තියෙන නිසා අපි කියනවා භවයක් තියෙනවා. භවේ නැහැ කියලා කියන්නේ නැහැ. භවයක් තියෙනවා. එතකොට ළමයට අපි යනට උදාහරණයක් වශයෙන් ළමයා කියන උපමාව අරගත්තොත් අපිට තේරෙනවා ළමයා දෙයක් දිහා බලද්දි කිසිම පරණ දත්තයකින් නෙමෙයි බලන්නේ. පරණ අදහසකින් නෙමෙයි බලන්නේ. ඉතින් ආන් වගේ මං කියන්නේ මේ ගහ ළඟට ගිහිල්ලා ගහ කියලා දත්තයකින් බලන්නේ නැතුව ඒ පේන දේ දිහා බලගෙන සිතිවිලි එන ඇවිල්ලා යන්න දෙනවා. ඒව නතර කරන්න යන්නේ නැහැ. ඒවා අපි දන්නවා. ඒවා දත්තයක් විතරයි. ඒවා සංඥාවක් විතරයි. කියලා ඊට පස්සේ අපි කිසිම අදහසක් නැතුව ඒ එන සංඥා උපාදාන කරන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉද්දී අපිට තේරෙනවා ටික අර සිතුවිලි ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. එහෙම. අඩු වෙන්න අපිට තේරෙන්න ගන්නවා අපේ අභ්‍යන්තරය. අපේ ඇතුලේ නිශ්ශබ්ද වෙන්න ගන්නවා. එන්නේ සිතුවිලි තියෙනවා. හැබැයි සිතුවිලි වල වේගය පොඩ්ඩක් අඩු වෙලා ගිහිල්ලා එන්න අපේ අභ්‍යන්තරේ
නිහඬ බවට යනවා. නිශ්ශබ්ද භාවයට යනවා. ඒ නිශ්ශබ්ද භාවයට යන්න අපිට තේරෙනවා මේ මුළු සමස්තයේම තියෙන්නේ ගැඹුරු නිහඬ භාවයක් තුල. මේ ඒ කියන්නේ මේ සද්ද ඇහෙන්නේ මේ අපිට දැන් එක ගහේ ඒ කියන්නේ ගහේ කොළ සෙලවෙන සද්ද ඇහෙනවා මේ හැම දෙයක්ම නතර වෙලා තියෙන්නේ. නිහඬ වෙලා තියෙන්නේ. නිශ්ශබ්ද භාවයකට පරිවර්තන වෙලා තියෙන්නේ. ආන්ගේ නිහඬ බව අපිට දැනෙන්න ගන්නවා. ඒ අපේ අභ්‍යන්තරේ නිහඬ වෙන්න පටන් ගන්නවා. එතකොට ඉන්දිය මහත්තයා ඒ නිශ්ශබ්ද භාවයේ බවට අපේ පරිවර්තනය වෙන්න අපේ අභ්‍යන්තරය ඒ නිහඬ භාවයේදී අපේ අභ්‍යන්තරය ආයේ නිකන් හිස් පොතක් වගේ. තාම ලියලා නැහැ මොකුත්. තාම සංස්කරණය කරලා නැහැ. මේක ලියවිච්ච ඒවාට මොකද වෙන්නේ? ඒවා ඩිලීට් වෙනවද නැත්නම්? නෑ. ඒක තමයි මම කියන්නේ. ඊට පස්සේ අපේ හිත යම් මට්ටමකට නිහඬ භාවයකට එනවානේ. එහෙමයි. නිශ්ශබ්ද භාවයකට එනවානේ. ඒ නිශ්ශබ්ද භාවයේ ඇතුලේ අපේ සංස්කරණ අපිට පේන්න ගන්නවා සිහිය. හොඳට ඒ නිහඬ බවට නිශ්ශබ්ද භාවයට අපේ ඇතුලේ මමත් වැඩ කරන හැටි. ඒවා මතුවෙන හැටි. ඒ කාය සංස්කාර මතුවෙන හැටි. ඒවා හොඳට පේන්න පටන් ගන්නවා. වචී සංස්කාර මතුවෙන හැටි. මේවා අපි දකින්න පටන් ගන්නවා. ඒ දකිද්දී අපිට ඒවා මම නොවි බබ්බේ පේනවා. දැන් ඉස්සර එන සිටිවිලි මම වෙලානේ දකින්නේ. දැන් අපිට අර ඒ නිහඬ බවට නිශ්ශබ්ද භාවයේ බවට අපේ අභ්‍යන්තරයේ පරිවර්තනය වෙන්න අර සිටිවිලි තියෙනවා. හැබැයි සිටිවිලි උපාදාන කරන්නේ. සිටිවිලි බැඳෙන්නේ. ඕලාරික බවත් අඩු වෙනවා. ඕලාරික බව අඩු වෙනවා. තද ඝනත්වය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මං කියන්නේ අපි රුක්ක මූලයකට ගිහිල්ලා ඒ රුක්ක මූලයේම කමටහන වෙනවා. ඒ රුක් මූලයට ගිහලා අපිට ගහ වෙන්න පුළුවන් නම් ඒකමත් කර්මස්ථානයක් කරන්න පුළුවන්. ඕක දැන් අර යථා බුද්දේන දේශිතා කියන මුල් බුදු සමය ආනාපාන සතියට සෙට් කරන්න පුළුවන්ද ඔබ වහන්සේ කියන එක? ඔව් මම ඒ සෙට් කරන තැන තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කියන්නම්. ඒ ආනාපාන සතිය විග්‍රහ කරන තැන ආනාපාන සතිය පටන් ගන්න තැනද එහෙනම් මම තව ටිකක් ඉස්සරහට යන්නම්. ඊට පස්සේ මම ඒතර දැන් ඉන්දික මහත්තයා කියපු ටික මම මතක තියාගෙන ඒ අවශ්‍ය තැන්වලදී මම ඒ ටික මෙන්න මේක තමයි මට මුල් බුද්ධ දේශනා සෙට් කරන්න පුළුවන්. මොකද එකපාරට අපි අර අග කැල්ල කියනවා යන පිළිවෙල පොඩ්ඩක් අඩු වෙනවා සාකච්ඡා. නැත්නම් ආනාපාන සතිය ගැන සාම්ප්‍රදායිකව අහලා තියෙන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වෙන වැල් බයිලයක් මේ කියන්නේ කියලා. මම කියන්නේ ඔව් ඒක හරි. මේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ඉතින් එතකොට දැන් ඊට පස්සේ කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. හරි. දැන් ශුඤ්ඤාගාරගත වීම කියද්දී සරලව අපි කියන්නේ කාමභෝගිකින් හිස්. කාම ඒ කියන්නේ දැන් අපි භාවනා ශාලාවක් ගත්තොත් එහෙම අපි භාවනා මධ්‍යස්ථානයක් ගත්තොත් එතන කාමයේ සොයන්නේ නැහැනේ කවුරුත්. ඒතර කාම ගවේෂණයක් කරන්නේ නැහැ. ඒතර කාම භෝගින් හිස්. එතකොට මේ පරිසර විවේකයි. හුදකලයි. ඒ පරිසර නිහඬයි. අනවශ්‍ය කතාවල් නැහැ, අනවශ්‍ය ශබ්ද බද නැහැ. ඒ පරිසරවල තියෙන විවේකී ගතිය. එතකොට අපි මේ වගේ පරිසරයකට ගියාට පස්සේ දැන් එතකොට අපිට මේ යම් මට්ටමකට පහසුවක් එනවා. අර බාහිර නිහඬ බව නිසා අභ්‍යන්තරයේ නිශ්ශබ්ද භාවය අවදි කරගන්න. හැබැයි දැන් අපි ශුන්‍යාගාරගතෝවා කියන එක ඉනික මහත්තයා දැන් පරමාර්ථ සත්‍ය පැත්තට කියලා බැලුවොත් දැන් සම්මුති වශයෙන් අපිට ගන්න පුළුවන් අපි භාවනා ආරම්භ කරන යෝගාවචරයේ ඒ වගේ හිස් පාළු ගේකට නැත්තම් කාමභෝගීන් නැති භාවනා මධ්‍යස්ථානයක් වගේ හුදකලා විවේකී තැනකට යන්න කියලා. හැබැයි ඒක ශුන්‍යාගාරගතෝවා කියලා. හැබැයි දැන් අපි ටිකක් බුදුන් වහන්සේගේ පරමාර්ථ දර්ශනීය පැත්තට ගිහිල්ලා බලද්දී ඔය ශුන්‍යාගාරගතෝවා කියන එකේ අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි දැන් මේකෙන් පටල ගන්න එපා මම මේ ශුන්‍යාගාරගතෝවා කියන එක සම්මුතියක වැරදි කියනවා නෙමෙයි. හැබැයි අපි දර්ශනීය ටිකක් ගැඹුරට යද්දී දාර්ශනිකව අපි ගැඹුරට යද්දී අපි තේරුම් ගන්න ඕනේ හරි දැන් අපි හිතමු අපි දැන් ගෙවල් දොරවල් අතහැරලා ගෙදර දොර අතහැරලා අපි යනවා හිස් පාළු තැනකට. එතකොට දැන් අපිට තියෙන්නේ එතන ගෙවල් දොරවල් ඥාති නැහැ. හැබැයි ඒ වුණාට අපි නැති බව එතන ඇති කරලා තියෙනවා නේද මහත්තයා? එතකොට මම එතන ඉන්නේ නැති බව අල්ලගෙන. දැන් අපි තේරුම් ගන්න ඕනේ කතාවක් ඒ නැති බව තියෙනවානේ. ඒක ශූන්‍ය නෑනේ ශුන්‍යාකාරනේ. ඇයි නැති බව එතන පවතිනවා. දැන් නැති බව තියෙන්නේ ඇයි එතන? අන්න එතකොට තේරුම් ගන්නවා ඇති බවත් එක්ක අපි ගියේ. දැන් උදාහරණයක් ඇති බව කියන එකට මම මෙහෙම ගන්නම්කෝ උදාහරණයක් එක තේරුම් ගන්න. දැන් අපි ගමු. දැන් මගේ අතේ මෙතන තියෙනවා වීදුරු කෝප්පයක්. දැන් ඔන්න මගේ අල්ල උඩ ඉදිරි මහතේ තියාගෙන ඉන්නවා. වීදුරු කෝප්පයක් දැන් තියාගෙන ඉන්නවා. මං අහනවා දැන් මේ වීදුරු කෝප්පය කියන එක S2කට පේනවද කියලා. ඉතින් මට වීදුරු කෝප්පේ S2කට පේන්නේ නැහැනේ. වීදුරු කෝප්පේක පෙනීමක් තියෙනවා.
පෙනීම නැහැ. කියන්නේ හැබැයි ඒ පෙනීමට වීදුරු කෝපයක් නැහැනේ. ඔබ වහන්සේ කියන්නේ අර චක්කු විඥානේ සම්බන්ධ කතාව නේද? ඔව් මම කියන්න උත්සාහ කරන්නේ දැන් මේ වීදුරු කෝපය කියන එකත් සම්මුතිකව හදාගත්ත එකක් නේ. අන්න හරි වීදුරු කෝපේ සම්මුතිය. ඒතකොට මම මේ පෙනීම ගත්තාම පේනවා කියලා දැනීම තියෙන එච්චරනේ. ඔව්. ඊට පස්සේ මං ඊට මේකට සද්දයක් කරනවා එහෙම. සද්දේ තුල වීදුරු කෝපයක් තියෙනවා. නෑනේ. සද්දේ කියලා එහෙන දැනීමක් තියෙනවා වර්තමානයේ. සෝත විඥානයේ පාන සද්දේ කියලා දැනෙන ස්වභාවය ඒක හඩගෙන නිරෝධ වෙනවා. හරි ඒතර කෝප්පේ කන්දෙකට ඇහෙන්නේ නැහැ. දැන් ඉදික මාත්‍ර කන්දෙකට කෝපයක් ඇහෙන්නේ නැහනේ. සද්දයක් යනවානේ. දැනිනවානේ එච්චරනේ. ඊට පස්සේ මම මේක ඉඹිනවා. මම මේක ඉඹට පස්සේ සුවඳ ගඳ සුවඳක් එනවා කොමුකෝ. ඒක කෝප්පේ ගඳ සුවඳද නෑනේ. ගඳ සුවඳට කෝප්පයක් නෑනේ. හරි මම මේක ලෙව කරනවා. ලෙව කෑවට පස්සේ දැන් මේක දිව තියලා. ඔහොම ලෙව කරනවා. ඊට පස්සේ මං අහනවා ඒ තුල කෝපයක් තියෙනවද නෑනේ. ඒ තුල යම් දැනීමක් දැනෙනවා, රසයක් දැනෙනවා. එච්චරයි. ඊට පස්සේ මම මේක ඉඳික මාතේ මෙහෙම අල්ලුවා. මට තද ගවක් සීතල ගවක් දැනෙනවා. මුදු බව. ඒ සීතල භවයේ කෝපයක් තියෙනවද? නෑනේ. ඒ සීතල කියන දැනීම හටගන්න නැති වෙලා යනවා. හරි එතකොට මං අහනවා දැන් කෝපේ ඇහැට පේන්නේත් නැත්තම්. කන් දෙකට ඇහෙන්නේත් නැත්තම්. අතින් අල්ලන්නත් බැහැ. මේ කෝපේ කොහෙද තියෙන්නේ? කොහෙද පවතින්නේ? මනසේනේ. ඔව් මනස කියන්නත් බෑනේ ඉතින් මොකද ඒ සංඥාවක් නේ ඉන්නේ කෝපේ කියලා. ඒ සංඥාව තියෙන තැනක් කිව්වොත් ආයේ මනස කියලා දෙයක් ඇති බවට අල්ලලා අපි වෙනවා. තේරෙනවද? ඒක එහෙම අපිට කෝපේ කියලා කෝපේ කියලා ඒ කෝපේ කියන මේ මායාව ඒ කියන්නේ නිර්වාණය හදන්නේ මනස නෙමෙයි ඒ සංකල්ප ප්‍රපංචය. ඔව් හරි ඒක තමයි මනස තමයි. හැබැයි අපි ඒකට මනස උනත් ඇති බවට ගත්. ඒ කියන්නේ මේ කෝපේ කියන සංඥාවත් එක්කම නිදි මාත ඒක දැනෙන ගතිය එන්නේ. ඒ දැනෙන ස්වභාවයේ විඥානේ. ඒ කෝපේ කියලා දැනෙන සංඥාව එතකොට ඒ කෝපේ කියන සංඥාව ඇති වෙලා එතනම නැති වෙලා යනවානේ. ඒතර කෝපේ පෙර තිබුණ එකක් නෙවෙයිනේ. කෝපේ පෙර තිබ්බත් නෙවෙයි. මේ වෙලාවේ අපි දකින වෙලාවේ හේතු නිසා සංඥාවක් හට ගන්නවා. ඒ සංඥාව තුළ කෝපේ දකින්නයි කෝපේ කියලා සංඥාවක් ඇති වෙනවා. ඒක එතනම අවසන් වෙනවා ඉතුරු නැතුව. එතකොට අපිට දැන් මේ කෝප අතහැරලා යන්න පුළුවන්ද? බෑනේ. දැන් සැබෑම ශුන්‍යාගාරගතෝ වා කියන එක අපි තේරුම් ගද්දී සැබෑම හිස්තන කියන එක අපි තේරුම් ගද්දී අපි මට මේ කෝපයක් කියලා හම්බෙන්නේ නැත්තන් තැන. එහෙමයි. මං කියන කතාවේ මට කෝපයක් කියලා හමු නොවන තැන කෝපේ පෙර තිබ්බත් නෙමෙයි. එහෙමයි. අනාගතේ අතීතේ තිබ්බත් නෙමෙයි අනාගතේට තියෙනවත් නෙමෙයි මේ වර්තමානයේ තුල වර්තමානයේ කියලාත් අපි වචනයක් කියලා වර්තමානයක් කියලා තියෙන පවතින වර්තමානයක් නැහැ. ඒ අපිට මේ පෙනීම නිසා ඒ හේතු නිසා සංඥාවක් ඇති වෙලා එතනම නැති වෙනවා. ඒ කෝපය අන්නේ තුල අපි කෝපය හට ගන්න හැටි දකිනවා. ඒ හට ගන්න හැටි දකින තැනම අපිට වෙනම දෙයක් විදියට ඉන්දික මහත්තයා කෝපයක් හම්බෙන්නේ නැහැ පනවන්න තැන. මනස කියලා හම්බෙන්නේ නැහැ ආයතන හය කොහෙවත් හම්බෙන්නේ නැහැ. තැනක් පිහිටවන්න තැනක්. චිත්තක්ෂණයකටවත්. දෙයක් වශයෙන්. දෙයක් වශයෙන් හම්බ වෙන්නේ නැහනේ. ඒ දෙයක්ම ඇතුළේදී අපි හරියටම අන්න එතකොට අපිට කෝපයක් කියලා පිහිටන්නම තැනක් හම්බෙන්නේ. අන්න එතකොට අපි යනවා සැබෑම ශුන්‍යාගාරයකට. ඒතර ඒ ශුන්‍යාගාරයේ මේ තියෙන පරිසරයෙන් හුදකලායට වෙච්ච වීමක් නෙමෙයි. ඒක දර්ශනීය දැකීම තුල. මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය දැකීම දැන් අහනවානේ. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මෙච්චර සතුටින් ඉන්නේ ඇයි? ඒතර කියනවානේ මගේ ශ්‍රාවකයෝ අතීතය ගැන පශ්චාත්තාප වෙවි ඉන්නේ නැහැ. නූපන් අනාගතය ගැන හිත බය වෙවි ඉන්නේ නැහැ. වර්තමානයේ තුල ඉන්නවා කියන්නේ නැහැ. වර්තමානයේ පච්චුප්පන්නේච යේ ධම්මා තත්ත තත්ත විපස්සී. ඒ හේතුන් නිසා හටගත් ධර්මතාවල යථා ස්වභාවය දකිමින් වාසය කරනවා. ඒ කියන්නේ හරියට කියනවා නම් එනේන බෝලෙට බැට් කරනවා. අන්න ඒ වගේ. එතකොට ඒ එනේන ස්වභාවය ඒ ස්වභාවයෙන්ම දැනගන්න. එතකොට දැන් එනේන ස්වභාවයට බැට් කරන්න ගියොත් මේ පැත්තේ බැට් කරන කෙනෙක් ඉඳගෙන බැට් කරනවා කියන අර පැත්තේ බෝලෙට. නෑ ඒ එනේන ස්වභාවයේ දැකින තුලම බැට් කරන්න සහ බැට් බෝලේ දෙකම අතුරුදහන් වෙනවා. ඒ ස්වභාවය එකකින් අඳුර ගන්නවා. අර එතකොට අන්නේ තැනට ගියාට පස්සේ අපි ඉතින් වාදේ තේරෙනවා එතකොට අපි මේ තියෙන ලෝකයක් අතහැරලා ආරණ්‍යට ගියා නෙවෙයි. ශුන්‍යාගාරයට ගියා නෙවෙයි. දැන් අපි ශුන්‍යාගාරගතෝවා කියන තැන මේ ලෝකේ ඉන්නවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගෙදර තියෙනවා. මේ ඔක්කොම තියාගෙන ඒ තියෙන භවයේ නැති තැනකට යනවා. ඇති භවයේ නැති බවට යන්නේ. නැති බව තියෙන තැනකට යනවා. අන්න ඒ නැති බව හම්බෙන්නේම ඇති බවට සාපේක්ෂවනේ. ඒ නැත කියන එක තියෙද්දිම ඇතත් එතනම තියෙනවා.
දැන් ඔබ වහන්සේ ඔය කියද්දි මට මේ අහන්න හිතුණා දැන් අර මහාචාර්ය නලින්ද සිල්වා නිතර කියනවනේ මේ මම මේක මට මතක නැහැ ඔබ වහන්සේගෙන් කලින් අහුවද කියලා. නැති මනස බව නැති මනසින් දැන ගැනීම නිවනයි කියලා. ඔව්. එතකොට ඒක තමයි දැන් එතකොට ඉනික මහත්තයා දැන් නැති මනස නැති බවක් අපිට හමු වෙන තැනම ඇති වෙලා තියෙනවා යම. එතකොට නැති බව හම්බෙලාදී දැන් මේ කෝපේ මම මෙතන මෙහෙම තියනවා කියන්නේ කිව්ද මහත්තයා. දැන් කෝපේ අයින් කරාම දැන් මං අහනවා එතන මොකද්ද තියෙන්නේ කියලා. එතන මොකද්ද තියෙන්නේ ඉදිරියට කියනවා මොකුත් නැහැ කියලා. එතන මොකුත් නැහැ කිව්වොත් මොකක් හරි දෙයක් තියෙනවනේ එතන. ඒ නැති බව. ඒ නැති බව හට අරගෙන තියෙනවානේ. එතකොට දැන් ඔය අන්ත දෙකෙන් මැදට එන්න නේද ඇත්තටම නාගර්ජුන පාදයේ සම්පූර්ණ මේ මූල මාධ්‍යමික කාරිකාව කියන්නේ. ඔව් අන්න හරි. ඒ සාපේක්ෂතාවය වෙන හැබැයි එතකොට අපි මේ හැබැයි අපි ඉඳිමද හරියටම ඇති බව මොකද්ද කියලා අඳුර ගන්න තැන. මේ ඇති බව කියලා ඇති බව මොකද්ද කියලා හට ගන්න තැන මේදික මාතේ අපිට ඇති බවක් පනව ගන්න හම්බෙන්නේ නැහැ නැති බව පිට ගන්න හම්බෙන්නේ. මොකද යථා ස්වභාවය දකින්න. ඒ කියන්නේ ඇති භවයේ යථා ස්වභාවය දැක්කම ඇති භවාන්තය අල්ලන්නෙත් නැහැ නැති භවාන්තය අල්ලන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් එහෙම නැත්තම් අර අපිට වෙන්නේ අපි තියෙන ලෝකෙම අතහැරලා ගිහිල්ලා එතකොට මම ඔක්කොම අතහැරලා ඉන්නේ දැන්. ගෙවල් දොරවල් ඔක්කොම අතහැරලා බව කියලා හැබැයි ඒතර අතහැරපු කෙනෙක් අතහැරපු බව අල්ලගෙන තියෙනවා. තේරෙනවද? උපාදාන කරගෙන තමන් අල්ලගෙන අන්න අතහැරපු බව අල්ලලා අතහැරපු බව අල්ලම අතහැරපු කෙනක් තියෙනවා. ඒක වඩා භයානකයි මං හිතන්නේ. අන්න හරි. අතහැරපු කෙනක් ඉන්නවා එතන අතහැරපු ලෝකයක් තියෙනවා. ඒතර අතහැරපු කෙනයි අතහැරපු ලෝකයේ තියාගෙන එතකොට අපි තේරෙන්නේ අපි අත්හරිනවා කියන එකම අල්ලගෙනිල්ලක් කියනවා. අපි නැති බව අල්ලනවා. ඒ නැති බව අල්ලන්නෙම තියෙන දෙයට අල්ලලා තියෙනවනේ එතන. ඇති බවක් අල්ලපු නිසාමයි. දැන් එතකොට මම තේරුම් ගන්න. කියන්නේ මම ටික ටික තේරුම් ගන්නවා. එතකොට මේ එහෙම නැතුව මේ ගෙවල් දොරවල් ඒ නගරයේ අතහැරලා දාලා හිස්තැනක ඉන්නවා කියද්දි අපිට තේරෙන්නේ අපි ආයේ නගරෙම අරන් ඇවිල්ලා තියෙන හිස්තැනට. ඒ නගරෙම නැති බවනේ තියෙන්නේ. නගරෙම ඉස්සෙල්ලා නගරේ ගෙදර දොර ඇත කියලා ඇල්ලුවා. දැන් ඒ ගෙදර දොරව නැත කියලා අල්ලලා. ඒකෙම නැති බව අල්ලලා. ඒතර ආයෙත් ඉන්නේ ඒකම ඒ අරමුණමයි අල්ලලා තියෙන්නේ. ආයෙත් ඉන්නේ ශුන්‍යාගාරය කියලා ආයෙත් ඉන්නේ ගෙදරමයි. ආයෙත් ඉන්නේ ටවුන් එකමයි. ආයෙත් ඉන්නේ නගරෙමයි. අන්න ඒ වගේ අපි මෙන්න මේ කතාවෙන් නිමාද තේරුම් ගන්නදී අපි තේරුම් ගන්න එන සැබෑ ශුන්‍යාගාරයේ බවට පත් වෙන්නේ අපේ අභ්‍යන්තරයෙන් අපි ශුන්‍යාගාරයක් කරගන්න ඕනේ අපේ ඇතුළ. අපේ ඇතුළ සැබෑම ශූන්‍යකාරයක් බවට පත් වෙන්නේ මේ සම්මාදිටියත් එක්ක. මේ තියෙන යථා ස්වභාවය දැකීමත් එක්ක අපේ මුණු මනසම ශූන්‍යාකාර කියන අර මේ ආසිසම සූත්‍රය කියන්නේ මේ ආයතන හයම පාළුගයක් කියලා. ශුන්‍යාග්‍රාමයක් කියලා. මේ යථා ස්වභාවය දැකීම තුළ මේ ආයතන හයම ශූන්‍යකාරයක් වෙනවා. මේ ශුන්‍ය ගාමයක් වෙනවා. ආන් එතන තමයි අපි සැබෑම ශුන්‍යතාවය දකින්නේ. ඒකට ආන් ඒ සැබෑම ශුන්‍යාකාරයක් බවට පත් වුණාම අපේ අභ්‍යන්තරයේම එහෙම ශුන්‍යාකාරයකට ගියපු කෙනෙක් නැහැ. ශුන්‍යාකාරයක් කියලා දෙයක් වෙනම අරමුණක් හම්බෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ශුන්‍යාකාරයක් කියන එකත් මේ හිස් කියන එක අල්ලන තැනම හිස් බව දැනගන්න කියන එක දෙපැත්ත හැදිලා තියෙනවා. මං ඊට පස්සේ මම දැන් නගරේ ඉන්නවා කියද්දි නගරේ ඉන්න කෙනා කියලා දෙපැත්ත හැදිලා තියෙන්නේ. මේ දෙකම විඥානයේ අරමුණු දෙකක් විතරයි. ආන් ඒක විඥානයේ අරමුණු මේක දැන් මේ gedara කියන අරමුණ හටගෙන. ඒක ඒ gedara කියන අරමුණ ඒක දැනීම මාත්‍රයක් කියන විතරයි කියලා දැක්කොත්. ඒක දැනීම මාත්‍රයක් විතරයි. ඒක gedara කියලා අරමුණ හට ගන්නවා. දැන් අපි ආවොත් එහෙම මට රැයට නිින්ද ගියාට පස්සේ ගැඹුරු නිින්දේදී මම ඉන්නේ නගරේද? මම ඉන්නේ ශුන්‍යාගාරයකද? ඒක බනවන්න බෑ. ඒ අර අපි ගන්න අරමුණත් එක්ක තමයි ඉතින් මාත් දැන් ඔන්න මම ඉන්නේ දැන් ආරණ්‍ය කියලා හිතද්දී ඒ හිතනවත් එක්කම ආරණ්‍යයක් හැදිලා තියෙනවා. ආරණ්‍ය තුල ඉන්න කෙනා ඉන්නවා. හැබැයි ඒ අරමුණේ අවසන් වුණාම දැන් මම නිකන් හරි හිතුවොත් එහෙම දැන් මම ඉන්නේ ටවුන් එක. ඒතකොට ඉතින් ටවුන් එක නිර්මාණය. ටවුන් එකේ ඉන්න කෙනා හැදෙනවා. හැබැයි අපි කවදාද තේරුම් ගත්තොත් මේ ඔක්කොම සිතිවිලි දෙකක් විතරයි. මේක දැනීම් මාත්‍ර දෙකක් විතරයි. කියලා තේරුම් ගත්තට පස්සේ ආන් එදාට අපිට ආරණ්‍ය ඇතහැලා නගරයට යන්නත් බෑ. නගරය ඇතහැලා දාලා ආරණ්‍යට ඉන්න බෑ. මේ සියල්ලම ශූන්‍යකාරයි. මේ සියල්ල ශූන්‍යකාරී බවට පත් වෙනවා. එතකොට ඔන්න ඔය අර්ථයෙන් බැලුවාම පරමාර්ථ සත්‍යයේදී මේ ශූන්‍යාකාරගතෝවා කියලා කියද්දී තේරෙන්නේ මේ ආයතන හයේ තියෙන මේ ශූන්‍ය ස්වභාවය තේරුම් ගැනීම. ආයතන හය පාළුගයක් බවට පත් කිරීම. මේකේ යථා ස්වභාවය දැකීම. ආයතන හය පාළුගයක් බවට පත් කිරීමද නැත්නම් ස්වභාවයෙන්ම පාළුගයක් බව පාළුගයක් තමයි යථා ස්වභාවය. ඒක දැකීම. අපි මේක දෙයක් කරලානේ දැකලා ඉන්නේ. ඒ දෙයක් කියන එකේම තියෙන අවිද්‍යාව තේරුම් ගන්න. ඒ කියන්නේ ඉන්දික මහත්තයා මේ අවිද්‍යාව දැකීමයි විද්‍යාවයි කියලා දෙකක් නෑ. ඒ අවිද්‍යාව තේරුම් ගැනීමමයි විද්‍යාව. නැත්නම් ඇත්තටම අපි අවිද්‍යාව ඉන්දික මහත්තයා අවිද්‍යාව කියලා එකක්වත් දන්නේ අපි ඉන්නවා කියලා.
අවිද්‍යාවෙද්දි මං අවිද්‍යාව ඉන්නවා කියලා දන්නවනම් එතන විද්‍යාව තියෙන්නේ. නේ? ඒක අවිද්‍යාවේ ඉන්න කෙනාට අවිද්‍යාව ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. දකින්නේ. ඉතින් එතකොට දැන් ඔන්න ඔය වගේ අපි තේරුම් ගන්න ඕනේ හරි අර ශුන්‍යාකාරගතවා කියන එකේ සම්මතාර්ථයක් තියෙනවා. එහෙමයි. ශුන්‍ය භාවනා පුහුණුවට අදාළ කොටසක් තියෙනවා. පුහුණුවට අදාළ කොටසක් තියෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්න යන හුදකලා පරිසරයට යන එක. හැබැයි අපි කියන්නේ ඕක නෙමේ බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ දේශනාවෙන් තියෙන ශුන්‍යාකාරය. මේ සම්මාදිට්ඨිය මේ යථා ස්වභාවයේ දැකීම තුල ඔබේ අභ්‍යන්තරයේ ශූන්‍යාකාරයක් වෙනවා. ඔබේ ඇතුළාන්තයේට ඔබට මව පියා ලෝකේ කියලා පිහිටවන්න දෙනවා, පනවන්න දෙනවා. දෙයක් වශයෙන් පවතින. හමු වෙන්නේ නැති ශූන්‍යාකාරයක් නිර්මාණය වෙනවා. ඔන්න ඔතෙන්ට තමයි අපි සැබෑ දකින්න ඕනේ කවදා හරි. ඔන්න ওই ශූන්‍යාකාරය. ඔන්න ওই ශූන්‍යාකාරය බවට තමයි පරිවර්තනය වෙන්න ඕනේ. හරි ඒකට යන ගමනේදී අර අපි භෞතික ලෝකේ ගන්න ශූන්‍යාකාරගතවා කියන එක උපකාරයක් වෙනවා. එහෙමයි. එතකොට අපි හැමෝම දැන් ඔය මේ පටිසම්භිදා මග්ගපාළිය ඔය තුනට අර භෞතිකව අර්ථ තුනක් දෙනවනේ. දැන් උදාහරණයක් කියලා අරන්නේ කියලා කියන්නේ මේ ගමක සීමාවේ තියෙන අර ඉන්ද්‍රකීලයෙන් එහා පැත්ත. මෙන්න මෙච්චර දුරක් එහා පැත්ත. ඊළඟට ශුන්‍යාකාරය කියලා කියන්නේ සඳලුතල ඕන එකක් කවුරුවත් නැති තැන. ඔව්. එතකොට ඒ භෞතිකාර්ථ ගැන ඔබ හස්සේ මොකද කියන්නේ? ආනාපාන සති කතා නෑදී අපිට භෞතිකාර්ථයේත් එක්ක මම එක තමයි ඉඳීම හදලා දැන් සමහර විට වෙලාවට අපිට සමාධිය උපකාර කරගන්න සමාධිය සකස් කරගන්න ඒ භෞතිකව ගන්න එක උපකාරයක් කරගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ හැබැයි මේ වගේ ඇතුලේ භෞතිකයට එහා ගියපු කතාවකුත් තියෙනවා. හරි. එතකොට අපි ඒක අර ආනාපාන සතිය ඉස්සරහට යද්දි දැන් අර ඔක මේ සෝසතෝ අසසති වලින් පටන් අරගෙන ඉවර වෙන්නේ ওই පියවර 16 පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමිති සික්කති පස්සසිස්සාමිති සික්කති කියන තැන ඉන්නේ. ඔය පටිනිස්සග්ග කියන තැනට එනකොට ඔබ හංසික වගේ ශූන්‍ය තත්ත්වයක් වගේ එකක් නේ කෙලෙස්. ඔව්. ඒතර ඒක සාක්ෂාත් කරනකම් මේක කොහොමද සෝසතෝ අසසති ඉඳලා වඩන්නේ ඔයද? අපි හිතමු දැන් භෞතිකව කෙනෙක් අපි කියමු දැන්. හරි. ගෙදර ඔක්කොම නිදාගත්තට පස්සේ කාමරයත් ශුන්‍යාකාරයක් නේ. ඔව්. හරි. දැන් වඩන්න කියන්නේ ඉන්දික මහත්තයා දැන් මෙන්න මෙතනත් ඒක හරි මේ අපිට වැදගත් තැනක්. මොකද එතනින් එහාට අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාකාරගතෝවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා දේශනා කරන නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ බෙත්තා. හරි. ඔන්න ඔතන තමයි ඉන්දික මහත්තයා භාවනා කර්මස්ථානෙ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අය කියන ඔතනින් එහා ටිකට වඩා මට වෙන්නේ ඔන්න ඔය ඕක හරියට අල්ලගත නම් ඔතන බුදුරජාණන් වහන්සේ උගන්වන්න හදන දේ ඔතන තියෙනවා කර්මස්ථානෙ. දැන් අපි එක පදේ අරගෙන ටිකක් විස්තර කරගමු. දැන් අපි කියන්නේ නිසීදති. නිසීදති කියන්නේ සාමාන්‍ය හිඳගෙන කියන එකනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සමහර භාවනා ක්‍රම තියෙනවා. හතර ඉරියව්වෙම කරන්න පුළුවන්. දැන් ඉරියාපත භාවනාවක් වගේ ගත්තාම ඒක ඉඳගෙන හිටගෙන ඇවිදිමින් සයනය කරන ඉරියව්වේ ඉරියව් හතර ඉරියව්වෙදින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔතන අපි මට ප්‍රශ්නයක් තියෙනවා. මම ප්‍රායෝගික මගේ අත්දැකීම අපි කියමු නිදාගෙන ඒ කියන්නේ නිදාගෙන කියන්නේ මේ ඇඳක අපි කියමු දිගා වෙලා නාසිකාග්‍රේ හිත පිහිටලා ආනාපාන සතිය වැඩුවත් මේ සමාධි වීමක් වෙනවනේ. මම මේක වෙන වලු නෙමෙයි මම මේක අත්දැකීමෙන් කියන්නේ. මොකද මම ප්‍රැක්ටිස් කරන නිසා. ඇයි මෙතන ඇත්තටම නිසීදති පල්ලංකම් කියලා තියෙන්නේ. දැන් ඉඳ මේ හිටගෙන හෝ ඇවිදිනකොට මේක කරන්න අමාරුයි තමයි. නමුත් යම් සමාධිගත වීමක් වෙන්නේ නැද්ද නිදාගෙන කරොත්? නිදාගෙන කියන්නේ මේ සයනවා කියන මට්ටමේදී. වෙනවා. ඒක හැබැයි මෙහෙමයි ඉතින් කවදාකවත් අපි ආධුනික යෝගාවචරයේට වැඩිපුර උනන්දු කිරීමක් කරන්නේ නොකල යුතු අවස්ථාව. නිදියගෙන ඉන්න ඉරියව්ව හෝ ඇලවෙලා ඉන්න මොනවා හරි බිත්තියකට සමාධිය නිින්ද පාඩපත්. ඒකයි බිත්තියකට වැඩිපුර ඇලවෙන්න කියලාවත් එහෙම නැතුව බුදියගෙන ඉන්න ඉරියව්ව වැඩිපුර අපි දෙන්නේ නැහැ. නොදෙන්නේ හේතුව ආධුනික යෝගාවචරයේට සිහිය පවතන්න එයා දුර්වලයිනේ ටික. ඒතර එයාට අග්ගාලා තියෙන මිදෙට වැඩි. ඔතන අපි හැමෝම හරි වැදගත් අර පාවුක් භාවනා ක්‍රමේදී අර ඉන්ද්‍රිය බැලන්ස් කරන එක ඉන්ද්‍රිය සමතුලිතත්වයටපත් කිරීම ගැන කියනෝනේ. දැන් සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව වැඩි වුණොත් මේ කපටියෙක් වෙනවා, ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව වැඩි වුණොත් මෝඩයෙක් වෙනවා වගේ. වංශයක දන්නවද මේ වීරිය වැඩි වෙලා මේ සමාධිය අඩු වුණොත් කලබල වෙනවා, සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් නින්දට වැටෙනවා. තීන මිද්ද වංශ කිව්වා වගේ. ඔව්. ඒ නිසා අර සතියෙන් ඔය පාවොක් භාවනා ක්‍රමයේදී කියනවා මේ ඉන්ද්‍රිය අනිත් ඉන්ද්‍රිය හතර බැලන්ස් කරන්න ඕනේ කියලා සම තත්ත්වයටපත් කරනවා. ඔය කියන්නේ දැන් මම භාවනා කරේ ඔය බුරුමේ මහසි සෑඩෝ භාවනා මධ්‍යස්ථානයේ එහි නිස්සරණ වනේ භාවනා කළා. කරද්දී මට ඒ බුරුමේ ඉන්න කාලේ අපේ මේ පණ්ඩිතාරාමේ ස්වාමීන් වහන්සේට භාවනා කරද්දී උන්වහන්සේලා මේ නිස්සරණ වනේදීත් මේ මට පරියන්ක වැඩි කරන්න එපා කිව්වා. පුළුවන් තරම් භාවනාව වැඩි කරනවා නම් සක්මනේ වැඩි කරන කෙනෙක් අදහස් කරේ කියන්නේ මේ පරියන්ක ඉන්න වෙලාව වැඩි කරන්න එපා කියන එක.
වැඩි කරනවා නම් භාවනාව කියන්නේ අපිට භාවනා කරද්දි දවසට පැය 8ක් දීලා තිබ්බා. සක්මන් 4කුයි මේ පරියංග භාවනා 4ක් කියලා තිබ්බා. ඒ හැම වෙලෙම පරියංග වාඩි වෙලා භාවනා කරනවට ඉස්සෙල්ලා සක්මන දෙනවා. ඒ සක්මන තුල තමයි ඉදික මහත්තයා මේ වීරිය කියන එක හදන්නේ. ඒ කියන්නේ දැන් සක්මන් භාවනාව කියන එක දැන් අපි සමහර කට්ටිය ඒක එච්චර ගණන් ගන්නෑ. මං කියන්නේ භාවනාවේ රහස හංගලා තියෙන සක්මන් භාවනාවයි. මොකද බලන්න අනුරාධපුරයේ නටබුන් තියෙන බලන්න ගියාම තියෙනවා රහතන් වහන්සේලා වැඩි මිහිටු යුගයන්නේ. ඔව්. හැමතැනම සක්මන් මලු තියෙනවා. ඒ කියන්නේ අතේ අර සක්මන් කිරීමේ ආනිසංස පහක් කියනවනේ චංකමනානිසංස. ඔව් ඒ කියන්නේ ආහාර හොඳට දිරවීම ඔව් නිරෝගී බව තියෙනවා. ආයුෂ වැඩිවීම. ආයුෂ වැඩිවීම තියෙනවා. අනික සමාධි තිරච්චිතිකයි. ඒ කියන්නේ බොහෝ කාලයක් දීර්ඝකාල සමාධිය පවතින. ඔව්. ඔව් ඉතින් ඒ වගේ අනික දැන් මේ සක්මන් භාවනාව වැඩිපුර සමාධියට වඩා ඉන්දිමත්ය බර වීරිය කිරීමට. ඒ නිසා මේ සක්මන් භාවනාව කියන එක හැබැයි මේ සක්මන් මලුවක් සකස් කරගද්දි කියන්නේ සාමාන්‍යයෙන් අඩි 30ත් 70ත් අතර දුරක් ගන්න කියලා ඒ සක්මනේ දුර ප්‍රමාණය වැඩි වෙද්දී සමාධියට බර වැඩි. සක්මනේ බර වැඩි ගතියක් තියෙනවා සමාධියට. සක්මනේ ඉරියව්ව මේ සක්මනේ භාවනාවේදී අඩි ප්‍රමාණය 30ක් විතර වෙදි කොට වෙන්න මොකද අර එතකොට හැරෙන්න තියෙනවනේ ළඟ ළඟ. ඒතර වීරියට බරයි. ඒ සක්මනේ පවා කරන්න වීරියට බර සමාධියට බර කළ සක්මන් මොන හදා ගන්න පුළුවන්. මේ දැන් ඔය ආනාපානසතිය කරන ගමන් උදව්වකට සක්මන් භාවනාව වඩන්න අපි හිතමු මේ ඇපාර්ට්මන්ට් එකක ඉන්න කෙනෙකුට. බැරිද ට්‍රෙඩ්මිල් වගේ එකක් අර ස්ලෝ ඇවිදින මට්ටමකට ගන්න පුළුවන් නේ. ඒකේ බැරිද සක්මන් භාවනාව කරන්න? ඇත්තටම නිකන් තමන් හොඳට ඇවිදින එකකින් 100න් ඇවිද්දත් ඒකත් සක්මන තමයි. ඒ කියන්නේ එකක් ගන්න. ඒක අර දුර ප්‍රමාණය දිගටම යන්න තියෙන්නේ. ඔව් ඒක තමයි. ට්‍රෙඩ්මිල් වගේ එකක් පාවිච්චි කරනවා. ඔව් අපිට ඕන එකක් ගාවිච්ච කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට අද අපි හඳුනන අර වගේ සක්මන් මළුවක් හොයන්න අමාරුනේ. නාගරිකව ඉන්න කෙනෙකුට ඔව් ඒක උනත් තමන්ට කොරිඩෝව වුණත් ගන්න පුළුවන්. ඒ යන කොරිඩෝව ගන්න පුළුවන්. ඇතුළේ ඉරකඩක් ගන්න පුළුවන්. අර වගේ එකක් තියෙන. ඒ නිසා දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ අවශ්‍ය කරන්නේ ඉතින් වාතය මූලික වශයෙන් සිහිය හදාගන්න එක. දැන් මොකද සක්මන් භාවනාව කරද්දී සක්මන් භාවනාව මේක අපි හඳුනන ප්‍රධාන මාතෘකාව ආනාපානසතියට අදාළ උදව් වෙන නිසා. ඒක තමයි දැන් ඒක මේකයි මම මේකට ඉඳි මාතර උත්තර දීගෙන යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භාවනාව කරද්දී මට කිව්වේ හැම වෙලෙම සක්මනින් පටන් ගන්න. සක්මන් භාවනාව කරද්දී මම ඒකත් කෙටියෙන් කියන්නම්. මොකද ඒකත් හොඳයිනේ මේ අහන් ඉන්න ඇයට ඒකත් කොහොමද කරන්නේ කියලා සමහර අය දන්නේ නැහනේ. සක්මන් භාවනා කරද්දී අපි අඩි 30ක් විතර දුරක් 30ක් 70ක් විතර දිරක් තියෙනවා හොඳයි. සීමාවක් කරගෙන අපි අත් දෙක ඉස්සරහට හරි පිටිපස්සට හරි තියාගන්න කියනවා. ඒකට හේතුව තමයි අපේ අවධානය ගන්නේ ශරීරයේ යට කොටසට. ශරීරයේ යට කොටසට අවධානය ගන්න හින්දා අපි අත් දෙක මේ දෙපැත්තට වනවනා ගියොත් අපේ අභිඥානීය අවධානය යන්න පුළුවන් අත්වලට. ඒ හින්දා අපි අත් දෙක තියාගෙන හැම වෙලෙම සක්මන් භාවනාවක් කරද්දී අඩි 2ක් විතර මේ කකුල් දෙක දිහා බලන්න එපා. කකුල් දෙක දිහා බලන විදිහට ආයෙ අරමුණ ගන්නවා චක්කු විඥානේ. පේන දේ. ඒතර අපි අඩි 2-3ක් ඉස්සරහා ඉදිරිය බලා ගන්නවා. අඩි 2-3ක් ඉදිරිය බලාගෙන ඊට පස්සේ දැන් අපි මුලින්ම නිකන් අපි ඔය ගමේ කොකට කියන්නේ හක්කලම් කරනවා කියලා. අර මේ කොල්ල ඊලන්දාරියා මේ පැත්තේ හක්කලම් කර කියන්නේ නිකන් ඔහේ ඇවිදින අරමුණක් නැතුව කියලා කියන්නේ නිකන් ගැල්ලමේ බලන්න වගේ. ඉතින් ඒ වගේ දැන් මෙතන මේ නිකන් අපි හක්කලම් කරනවා. නිකන් 3-4 පාරක් ඒ තමන් හදාගත්ත අපි අඩි 30ක හෝ 70ක දුර ප්‍රමාණය ඇවිදිනවා. ඇවිදලා ඇවිල්ලා මුකුත් අරමුණු කරන්නේ නිකන් ඇවිදලා ඊතර ගල් කෑලි දිනවනේ වයින් කරලා ඒ එළිය සක්මනක් කරනවා නම් අපි හදාගෙන ඊට පස්සේ තමන්ගේ යටි කොටසට අවධානය තියෙනවා. අවධානය දීලා බලනවා. ඒ කියන්නේ අපි පෙරපසු නොවි මේ පොළොවට කකුල තියාදී තියෙන තැන දැනෙන දේ. දැනෙන ස්වභාවයට හැබැයි ඒක සමහර අය මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. මෙනෙහි කිරීම කියන එක ඉන්දිය මහත්තයා මගේ පෞද්ගලික අත්දැකීම නම් මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ අපිට ඒකට අවධානය තියාගන්න ගොඩක් බැරි නම් විතරයි. අපිට හොඳට අවධානය තියාගන්න පුළුවන් නම් එහෙම ලොකු මෙනෙහි කිරීමකට ආනාපාන සතිය තංක ගණන් කරන්න කියන්නේ හුස්ම අහුවෙන්නේ නැත්තන්නේ නේ. ඔව් අන්න හරි. ඒ හොඳට අවධානය තියාගන්න පුළුවන් නම් අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ කකුල තද ඉස්සෙල්ලාම තියාදී මහපට ඇඟිලි තියන්නේ උස්සත් දැනෙන බරගති මේ හැම දෙයකටම අවධානය තියෙනවා. දැන් මෙහෙම හොඳට පැයක් විතර සක්මන් කළාට පස්සේ හැබැයි මම මේ කියන්නේ කන්ටිනියු දිගට භාවනා කරන කෙනෙක් නම් වෙන වැඩකට යන්න එපා. පුළුවන් තරම් වෙන ආයෙත් එකක් බීලා එහෙම නැතුව ඒ සක්මණෙන් හදා ගන්නවනේ වීරියක් හොඳ. ඒ වීරියයි ඒ එන ඒකාග්‍ර සමාධියකුත් තියෙනවා. මොකද ඒ කියන්නේ සක්මන් කරද්දී අපි ඇස් අරගෙන ක්‍රියාවක් කරන ගමන් සිහිපෙන. ඒක අමාරුයි වාඩි වෙනවට වඩා. මොකද ඇස් අරන් තියෙනවා, සද්ද ඇහෙන පරිසර රූප පේනවා. පේදි තමයි කය දැනෙන දැනීමට හිත තියාගන්න මේ ඇවිදින්නේ. ඒකේ වේගයත් ඉදිරි මහත්තයා තීරණය කරන්න ඕනේ අපි බොඩි නොලෙජ් එක කියලා තියෙන්නේ. අපේ ශරීරය දන්නවා මෙන්න මේ ගානට ඇවිද්දොත් මට සිහිය පවත්වන්න පුළුවන් කියලා. ඒක ශරීරයට දෙන්න ඕනේ මේ වේගය තීරණය කරන්න. කළා ඒක කරලා හොඳට
සක්මන කළා හැබැයි සක්මනින් ඉඳිවාද සමාධිය හැදුනොත් ඒක යනවා එදිනදා ජීවිතේ කටයුතු වලට පාඩිලා කරනවට වඩා වටිනවා. ඒකයි ගොඩාක් අය මේ අර වැඩේ තියෙන්නේ ඉඳිවාද මේ භාවනාවට සක්මන්ට අගේ නැති වෙලා තියෙන්නේ අපි වැරදියට තේරුම් අරන් දින මේ භාවනා කරනවා කියන්නේ සමාධිය ධානය කියලා එකක්. ඒ කියන්නේ එතකොට අර ධානය කියන එක තද කෑදර කට්ටිය නිකන් වාඩි වෙන එක වැදගත්. අර සක්මන කියන්නේ අයියෝ ඒක නිකන් ටයිම් වේස්ට් කිරිලා ටක් ගාලා යන්න ඕනේ වාඩි වෙන්න කියලා. ඒ අර සමාධි කෑදර ගතියක් තියෙනවා. හැබැයි මේ සක්මන ඒ නිසා දැන් සක්මනට අපි භාවනා ජීවිතය අගය කිරීමක් කරන්න ඕනේ. භාවනා ජීවිතය අපි ගොඩාක් ඒකට ගරු කරන්න ඕනේ. මොකද සක්මන හොඳට අල්ලගත්තොත් දිග භාවනා ජීවිතයකට යන්න පුළුවන්. ලොකු අත්දැකීම් ගොඩකට යන්න පුළුවන්. මම මොකද කියන්නේ මට හොඳට දෙලා තියෙන දෙයක් තමයි භාවනා කරන යෝගාචරණ කියන්නේ හිතේ කලබලයක් තියෙන. හිතේ ස්ට්‍රෙස් වෙලාවකදී යන්න එපා පරියන්කට කරදරයි. පුළුවන් තරම් හොඳට සක්මන් කරලා ස්ට්‍රෙස් ඔක්කොම එළියට යනවා. අර මානසික පීඩාවල් ඔක්කොම නිකන් මේව ඔක්කොම පිට කරලා දානවා සක්මනේ. ඒ නිසා ලොකු මානසික පීඩාවක් තියෙද්දි වගේ තැනකදී යන්න හොඳ නෑ වාඩි වෙන්න. ටක් ගාලා සක්මනකට යන්න. පුළුවන් තරම් සක්මනකට යන්න. අනිත් එක තමයි පොඩි රහසක් කියන්න. මට තේරෙනවා හොඳට සක්මන කරලා ගැඹුරු ධර්ම කරුණු අවබෝධ වෙන්න ගන්න. ඒක සක්මනේ රහසක් අර අපිට ගැටලු තිබ්බ දැන් අපිට විසඳෙන්න පටන් ගන්නවා. විසඳෙන්න පටන් ගන්නවා අපේ මානසික විඩාවල් ඉවර වෙලා යන්න පටන් ගන්නවා. මේ වගේ අපිට හොඳ මේ ලොකු අධ්‍යක්ෂින් ටිකක් සක්මනේ හම්බ වෙනවා. ඒ නිසා සක්මනේ සමාධිය හැදෙද්දි ඒක හරි ලස්සනයි. ඒ සක්මනේ සමාධිය පොදිද්දි අපිට තේරෙන්න පටන් ගන්නවා අපි නතර වෙලා නිකන් මේ බොඩි එක රූකඩයක් වගේ වයින් කර බෝනික් එකේ මෙහෙම යනවා. අපි නතර වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක අපිට තේරෙනවා මෙතන මේ පුද්ගලයෙක් නෑ. මේ අනාත්ම ක්‍රියාවලියක් තමයි මේ සිද්ධ වෙන්නේ කියලා මේ අන්න හරි ඒ අර අනාත්ම බව තේරුම් ගන්න හරි හොඳ කමටහනක් සක්මන කියන්නේ. ඉතින් ඒ නිසා මේ හැම ඒ නිසා අර හොඳම දේ තමයි සක්මන් භාවනාව කරලා යන්න. මොකද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන වල තියෙනවා ඉන්දික මහත්තයා පූර්වක්‍ෘති කිරීමක් කියලා එකක්. එහෙමයි. පූර්වක්‍ෘති කරද්දි කරන්නේ බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති කියලා. සතර කමඨහන් වඩනවානේ. ඒ සතර කමඨහනේ ලොකු අවශ්‍යතාවයක් නැතිනො හොඳට සක්මන් කරපු කෙනෙක්ට. සක්මන් කරාම සක්මනේ හොඳ වීරයක් හොඳ එකක්. මුල් බුද්ධ දේශනාවේ තියෙන එකකට වඩා ඕක පස්සේ අර ආචාර්යවාදයක් කියන එක. ඔව් පස්සේ හදිච්චවනේ සතර කමඨහන් කියනවා. නුවරයුගේදී වගේ. ඉතින් එතකොට සතර කමඨහන් නරකයි නෙමෙයි නරක දෙයක් නෙමෙයි. ඉතින් එතකොට අර හොඳට සක්මනක් කළා මට දැනෙන්නේ කෙලීම ගිහිල්ලා පරියන්කේ වාඩි වුණාට පස්සේ හරියටම නිකන් කයට එනවා හිත කිසිම ආයාස කරන්න ඕනේ නැහැ. හැබැයි අර වගේ අර වැතේ විල කයිවාරු ගහලා යන්න හොඳ නැහැ. හොඳටම සක්මන් කරලා එහෙම ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ පරියන්කේ. වාඩි වෙච්ච ගමන්ම හරියම ලස්සනට කයට ආයේ කිසිම මහන්සියක් වෙන්නේ. මොකද ඉන්දිකන ශරීරයටත් ඕනේ දැන් වාඩි පැයක් විතර හොඳට ඇවිද්දා. ශරීරයත් ඉල්ලනවා රෙස්ට් එකක්. ශරීරයටත් හරි පහසුයි දැන්. ඒතර විනාඩි 20ක් පැය භාගයක් කරගන්න කිසි වේදනාවක් එන්නේ නැහැ. දැන් අර වැඩි වෙච්ච වීරය ගානට අඩු වෙලා සමාධියට බැලන්ස් කරනවා. අන්න හරි. අර වැඩි වෙච්ච වීරය ටික බැලන්ස් කරනවා. හරියටම සමාධියට අවශ්‍ය එනර්ජි හදලා දෙන්නේ සක්මනේ. සමාධිය අර තීන මිද්දයටපත් වෙන එකත් වළක්වනවා. අන්න ඒක වළක්වනවා. නිදිමත ගත නැති වෙනවා. හොඳ අවදි ගතියක් එනවා. සහ හොඳ එනර්ජි එකක් එනවා සක්මනේ. ඒ සක්මනේ හදාගත්ත වීරය කියන ශක්තිය තමයි මුදාහරින්නේ සමාධිය හැටියට වාඩිලා භාවනා කරද්දී. පරියන්කේදී. ඉතින් එතකොට අන්නේ නිසා මට පෞද්ගලිකව මම භාවනා මධ්‍යස්ථානයේ ඉන්න කාලේ බුරුමේ මට කිව්වේ වැඩි කරනවා නම් පැය වැඩි කරන්න කිව්වා. දැන් එතකොට මේ භාවනා කරද්දී දැන් සක්මනින් වැඩි කරන්න එක. මොකද අපි පරියන්කයෙන් වැඩි කරද්දී තීන මිදේට බර වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා සක්මනින් වැඩි කරනවා. පුළුවන් තරම් පැය එකමාරක් භාවනා කරනවා. පුළුවන් තරම් පැය එකමාරක් සක්මන් කරලා ආයෙ වාඩි වෙලා පැය එකමාරකට යනවා. බෑ පැය එකමාරකට යන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අපිට දැන් මේ ඒ නිසා හරිම හොඳයි මේ ප්‍රශ්නේ ඉදිරි මහත්තයා මතු කරපු එක. හරි හොඳයි. පාවුක් භාවනා ක්‍රමේ නම් ඉතාලම ගැඹුරින් ওই ඉන්ද්‍රිය බැලන්ස් කරන එක, සද්ධාවයි ප්‍රඥාවයි සම කරන එක, වීරිය සමාධි සම කරන එක කතා කරන මහාශීපසනා ක්‍රමෙත් ඒ ගැන කතා කරනවද? ඒක තමයි මහාසී භාවනා ක්‍රමෙත් කතා කරන අර සතිය වඩ아가න යද්දී යාලා කියන්නේ අපේ සතියට අහු වෙන්න ගන්නවා. ඒ අපේ සතියට කියන අපේ සතියට තේරෙන්න පටන් ගන්නවා මම දැන් ප්‍රඥාව වැඩි ඕනට වඩා මේ හිත නිවිගෙන යද්දී හිත සංසුන් වෙද්දි මම ප්‍රඥාව වෙනවද ඕනට වඩා කඩ බලන්න හදනවා. එතකොට ඔන්න දැන් එතකොට ප්‍රඥාව වැඩි වෙලා මේ අර සද්ධාව නැහැ ඕනට වඩා මේක පහුරු ගන්න ගන්නවා. සමහර වෙලාවදී මේ පොන්න හිත නිවිච්ච ගමන් හිත නිවිච්ච ගමන් ආමන් සෝවන්නා රහත් වුණා කියලා ඕනට වඩා සද්ධාවකට ගිහලා මෝඩ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒවා ඔක්කොම සතියට අහු වෙනවා. දැන් මේ ප්‍රඥාව වැඩි වෙලා නැත්නම් ප්‍රඥාව මදි. සද්ධාව මදි. සද්ධාව දැන් මේ සමාධිය වැඩි වීරිය මදි. ඒවා හොඳට අර සතියට අහු වෙන්න ගන්නවා.
ඒක නිසා ඒක ගුරුවරයාට කමටහන් සුද්ධ කරද්දී ගුරුවරයාත් ඒවා බැලන්ස් කරලා දෙනවා. තමන්ගේ ඒවා නැම නැත්නම් තමන්ගේ සතිය හොඳට කරගෙන යද්දී තමන්ට තේරුම් ගන්නවා මෙන්න මේ තැන්වල මගේ අඩු තියෙනවා කියලා. එතකොට ඒක සමබර කරගන්න පුළුවන්. ඉතින් හරි දැන් අපි තවත් දැන් එතකොට අපි දැන් අර ඉස්සරහට යන් අපේ අද මාතෘකාවට යන්නද ආනාපාන සතිය කියන තැනට එන්නද බෑ දැන් එතකොට දැන් අපි එහෙම යන්න ගියාට පස්සේ දැන් අපි කිව්වේ නිසීදති කියන දැනනේ පටන් ගත්තේ කියන්නේ දැන් අපි සක්මන කරද්දී අපි ඇවිදීම පාවිච්චි කරනවා. අපි ඇවිදගෙන ඒ ඇවිදිද්දී අපිට දැනෙන ඒ දැනීම් වලට අවධානය තියාගෙන හැබැයි දැන් මේ සක්මන කරද්දී ඉතින් මේ සිතිවිලි එනවා. ඒවා එච්චර ගණන් ගන්න එපා. ඒවා දුක් වෙන්න එපා. ඉතින් සිතිවිලි එයි තමන් ඒ සිතිවිලි ඇවිල්ලා හිතේ ටික දුවයි. දියුබ කියලා දැනගත්ත ගමන් ආයෙ එනවා හිත ඉබේම කයට. එහෙම. යාටි කොහෙද ඉතින් දෙන්න 100 පවත්තන්න වැඩි හිත කරදර ගන්න එපා. ඒ කියන්නේ දුක් වෙන්න යන්නේ නැහැ. හිත අයියෝ මගේ පිට ගිය කියලා අපි එහෙම දුක් වෙවි ඉන්නේ නැහැ. අපි ආයෙන්න පටන් ගන්නවා මූල කර්මස්ථානට. ඔහොම කළා අපි හේම අපි අර සක්මණෙන් ගත්ත සිහියෙන් එහෙම තමන් වාඩි වෙලා භාවනා කරන ශාලාවක නම් ශාලාවකට ඇවිල්ලා කාම එලිමහන කරන් එලිමහනට ඇවිල්ලා අපි එහෙම වාඩි වෙනවා. එතකොට ඒ වාඩි එකට තව කියන නිසීද හිඳ ගන්නවා. ඒතර ආනාපාන සතිය හැම වෙලෙම බුදුජානනාංශය රෙකමන්ඩ් කරලා තියෙනවා මෙන්න මේකේ ඉඳ ගන්න ඉරියව්ව හොඳයි. ආරම්භ කරන කෙනෙක්ට ඉඳ ගන්න ඉරියව්ව හොඳයි මේ එකෙන් පටන් ගන්න කියලා. මොකද අර නිදියගෙන ඉන්න වගේ අය බලන්න ගියොත් ටක් ගාලා නිින්දට වැටෙන්න පුළුවන්. අර තාව හොඳටම පුහුණු කෙනෙක්ට වෙන එක පුහුණු කෙනෙක්ට ඒක හතර ඉරියව්ව ඕන තැනක පුළුවන්. ඔව් පුහුණු කෙනෙක්ට වෙන එක දෙයක් තියෙනවා අර හිත එකපාරට භවාංගයට වැටෙන එක නම් වරින් වර තියෙනවා ඇත්තටම. ශනිකව අර පොඩි තප්පර 10ක 15ක නිින්දක් යන එක. ඒ නිින්දක් යනව නෙමෙයි ඇත්තටම අර ඒක නිින්දක් අරමුණු කරන්නේ හිත භවාංගගත වෙනවා. භවාංගයට වැටෙනවා. ඒක මම හිතන්නේ මේ පෞක් භාවනා ක්‍රමෙත් කියලාම තියෙනවා ඒක. ඔව්. එතකොට දැන් ඒක හැබැයි මේකේ මේ ඒකටත් අවදි වෙන්න බැරි නෑ. ඔව්. 100 හොඳ 100ක් හදාගත්තොත් ඒ ස්වභාවය ඒක තප්පර 10 බොහොම කෙටි කාලෙක හිත භවාංග කරලා නැවත අර 100 වෙන හැබැයි අර දීර්ඝ සමාධියකට බාධාවක් වෙන්න පුළුවන් නේ. පුළුවන්. පුහුණු කෙනෙකුට. දැන් අපි මහත්තයා දැන් ඊට පස්සේ තියෙන පදේට අපි යමු. නිසීදති පල්ලංකම්. ඒතර පල්ලංකම් කියලා කියන්නේ නිසීදති කියන්නේ හිඳ ගන්න ඉරියව්ව. පල්ලංකම් ආභුජිත්වා කියලා කියන්නේ හරියට නිකන් අපි කියන්නේ මේ පුටුවක හැඩේ. ඔව්. පල්ලංකයක් කියන්නේ පුටුවක්. ඔව් එහෙමයි. පුටුවක තියෙන විදිය නිකන් පුටුවක ආසනයක විදියනේ ආසනයක් විදියට පාලප්පිකිට ඒක නිකන් අපිට නිකන් උදාහරණයකට කියන්න පුළුවන් දැන් මිසරේ පිරමීඩ ගන්නකො. එහෙමයි. මිසරේ පිරමීඩ ගත්තාම පිරමීඩ වල හැඩේ කොහෙන් බැලුවත් ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයන්නේ. පොළොවට බදලා තියෙනවා. එහෙමයි. කොහෙන් ගත්තත් ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක් තියෙනවා. ඒ හැඩේ කියන එක ඒ හැඩයත් එක්ක ඉද්දී අපි නිකන් හරිය පොළොවට ඒත් වෙලා වගේ. ඒ හැඩේ හොඳට හදාගත්තට පස්සේ දැන් ඔය පద్මාසනෙන් බද්ද පරියන්කෙන් එන්නේ ඇත්තටම ප්‍රතිමාල හැඩය තියෙන ඇත්තටම පිරමීඩ අන්න පිරමීඩ ඒකනේ සුනාමි ආවත් ඒවා විනාශ වෙන්නේ නැත්තේ. ඒ හැඩේ දිනවා බදලා අල්ලන ගතියක්. බදලා අල්ල ගන්න ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අන්න ඒක මේ ගොඩක් ඒ ඉරියව්ව සකස් කරගන්න එක වැදගත් මුලදී. මොකද ඕනකට වඩා හේතු වෙන්න ඇලවෙන්න ගියොත් එහෙම පස්සේ කාලෙක ওই කොන්දේ අමාරුකම් ඕවා මේවා එන්න පුළුවන්. ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඊට එහෙම නැතිනම් ඕනවට වඩා දැන් අපි තුමු බෙල්ල ඇඟ කොන්ද නමාගෙන හිටියොත් කොන්ද කැක්කුම් එන්න පුළුවන්. එක එක පැත්තට හැරිලා හිටියොත් අනික දැන් අපි ශ්වසන පද්ධතියත් එක්කනේ මේ ආනාපානසතිය සම්බන්ධ වෙන්නේ. ඒකෝර හරියට මේ හුස්ම රැල්ල දක ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අර ඉරියව් හරියට තිබ්බේ නැත්තම්. ඒ නිසා හරියට කඳ උඩ බෙල්ල කෙලින් ඔළුව. එහෙම තිබ්බාම අර ඕනට ආයාසයෙන් ඉන්න යන්නත් හොඳ නෑ. අමාරුවෙන් නිකන් මෙහෙම තද කරගෙන එහෙම ඉන්න හොඳ නෑ. අපි සම්පූර්ණ ඇඟ සැහැල්ලු කරගෙන ඇඟ තද්ද කරගන්න යන්නේ ඇඟ රිලැක්ස් කරගෙන ඇඟ සැහැල්ලු කරගෙන කොන්ද කෙලින් ඍජුව තියාගෙන ඒ ඍජුව තියාගෙන ඉරියව්ව හොඳට මේ ඉරියව්ව සකස් කරගන්න පොඩි වෙලාවක් ගන්න. මොකද ඒක වැදගත්. මොකද අපි පැයක් විතර වාඩි වෙලා ඉන්න යන්නේ නම් ඕනට වඩා අමාරු ඉරියව්වක ඉඳ ගියොත් එහෙම විනාඩි 10ක් විතර යද්දී ආම කැක්කුම් වෙනවා. පෞක් භාවනා ක්‍රමෙත් කියනවා පద్මා ඒ කියන්නේ බද්ද පරියන්කෙන් ඉඳගෙන ඉරියව්ව ශරීර කොටස් වශයෙන් උඩට පහළට මෙනෙහි කර කර ටික වෙලාවක් ඉන්න කියලා අර ඉරියව් ස්ථාවර වෙනකම්. ඔව් ඒක කමක් නෑ. ඒ වගේ ඕනනම් ඒ වගේ පොඩි උපක්‍රමයක් කරාට කමක් නෑ. කමක් නෑ. ඒ කියන්නේ අවශ්‍ය කරන්නේ දැන් සමහර එකේ බිමම ඉඳ ගන්න ඕන කියලා එකක් නෑ. කොහොම හරි Tamanට පුටුවක ඉන්න නම් පුටුවක ඈ අපහසු නම් පුටුවක බිම ඉන්න නම් බිම. ඒ වගේ ඉරියව්ව පහසු කොහොම හරි අර හිර කර ගන්න. හැබැයි මුල් අවස්ථාවේ උජුං කායම් පණිදාය කියන එක වැදගත් නේද? ඔව් ඔව්. කය ඍජුව තියා ගන්න. මොකද ඒකයි මම කිය ඕනට වඩා බිම ඇලවෙලා වැක්කිරිලා පැත්තකට ඇලවෙලා කරන්න ගියාම නිකන් අනවශ්‍ය අපහසුකම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක හරි වැදගත් දෙයක් භාවනාවේ ඉරියව්ව හදාගන්න එක. ඊට පස්සේ ඔන්න කමටහන දෙනවා මේ
පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එහෙමයි. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියන්නේ සිහිය ඉදිරියේ පිහිටවාගෙන. සිහිය ඉදිරියේ පිහිටවාගෙන කියන එක මෙන්න මේක තමයි කර්මස්ථානයේදී මහත්තයා. ඒ කියන්නේ වාඩි සිහිය ඉදිරිය කියන්නේ දැන් අර සමහර සමහරස කියන්නේ මුහුණ ඉස්සරහා කියලා මුහුණ ඉස්සරහා කියන එකද? නෑ සිහිය දැන් මුහුණ ඉස්සරහා කිව්වොත් එහෙම අපිට ගැටලුවක් එනවනේ. සමහර අයට ආස්වාස ප්‍රාස්වාස පේනවා නාසිකාග්‍රේ. සමහර අයට උදරේ දැනෙන්න පුළුවන්. බෙල්ලේ දැනෙන්න පුළුවන්. පපුව ප්‍රදේශේ දැනෙන්න. ඉතින් අපිට එහෙම හරියටම උදරේ දැනෙන්න පුළුවන් කියන කතාව අපේ හැමදෙරුනේ හත යෝග ක්‍රමේදී අර මේ නාසිකාග්‍රය, හෘදය සහ මේ උදරය කියන තුනම හුස්ම මුලැමැදාග මේ ඒගොල්ලෝ මේ ඒ කියන්නේ අල්ලනවනේ. ඔව්. ඒ හැරුණම ওই මහාශීෂයාඩෝ හාමුදුරුවනේ ඔය උදරේ පිම්බීම හැකිලිම ප්‍රකට. එතකන් ඔය උදර කතාවක් අපේ භාවනා ක්‍රමේ තිබුණේ නෑ නේද? එහෙම කවුරු හරි ප්‍රශ්න කරලා එහෙම අපිට හැබැයි දැන් අපිට දැන් ඉරියාපත භාවනාවක් කියලා ගද්දි අපිට එතන තැනක් පෙන්වන්නේ නෑනේ. එහෙමයි. ඒ හින්දා අපිට ගන්න පුළුවන් ඉරියාපත ගම ඕන තැනකට ඉරියාවේ සිහි පිටවන්න පුළුවන් නේ. අනිත් එක තමයි ඔය මේවවල ගොඩාක් තිබ්බා ඔය විග්ගම් බයුර තන්ත්‍ර කියලා ශිව. එහෙමයි. ශිවගේ භාවනා කළ යාල පෙකණියට අවධානය තියාගෙන කරනවා. ඔය ඕෂෝ ගොඩක් ෆලෝ කරේ ඒ විග්ගම් බයුර තන්ත්‍රවල තියෙනවා. ඊට පස්සේ ඒ නිසා දැන් අපි බේරුම් ගන්න ඕන දැන් අපිට වැදගත් වෙන්නේ තැන නෙමෙයි. මොකද දැන් ඔය බඩ පිම්බීම හැකිලිම උදරේ පිම්බීම හැකිලිම භාවනා කරත් එක ලංකාවේ ස්වාමීන් වහන්සේලා ගොඩක් ගැටුමකුත් අර ඔබ වහන්සේ දන්නවද බුදු භාවනා විශ්ේෂණ කියලා පොතක්ම ලිව්වනේ. ඔව් ඔව්. ඒක ස්වාමීන් වහන්සේලා ඒකට විරුද්ධව රේරුගණේ හැමදෙරු නැවත පොතකුත් ලිව්වනේ සතිපට්ඨාන භාවනා විශ්ේෂණය කියලා. ඔව් දැන් මේක තමයි මට තේරෙන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන ඉන්දික මහත්තයා අපිට අමතකයි දැන් අපි මේ බලන්නේ ඇයි මේ සිහිය පවත්ව ගන්න අරමුණන්නේ ගන්න අරමුණ ඔක්කොම සකස් කරගත දෙයන්නේ මේ එක අරමුණක්වත් සත්‍ය නෙමෙයිනේ මේ අර මේ හුස්ම දිය නාසිකාග්‍රේ බැලුවත් පිම්බීම හැකිලිම බැලුවත් හිස් මුදුනේ බැලුවත් මේවා ඔක්කොම සංස්කාර මේක අපි ගන්නෙ මේ වැඩේට විතරයි මේ සිහිය කියන එක අවලෝ ගන්න. රේරුගණේ චන්දිමල හැමදෙරු පැහැදිලිවම කියනවා මේක ආනාපාන සතිය නෙමෙයි හුස්ම පිම්බීම හැකිලිම වැටෙන වංශිකෝගේ කායගත සති කොටස කියලා. කායගත සති. ඒක පටලවා ගන්න එපා කියලා. ඔය ඒක තමයි මන්නේ එක තමයි ප්‍රශ්නේ. එතකොට මට තියෙන හැටි දැන් මේ සිහිය ඉදිරියේ පිහිටවා ගන්න කියද්දී සිහිය ඉදිරියේ පිහිටවා ගන්න කිය සිහිය පෙරටු කර ගන්න. එහෙමයි. මේ කියන්නේ දැන් ඒ සිහියයි අපේ මේ කතාවේ වැදගත් වෙන්නේ සිහිය පැවැත්වීම. එහෙමයි. නැතුව අර අනිකාර මේක යෝගයක් නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ මේ අපි මේක යෝගාභ්‍යාසයක් කරනවා නෙමෙයි. දැන් අපි බුදුජානන් වහන්සේගේ පවාගේ සාමාන්‍යයෙන් Tamanට හට ගන්න හුස්මට සතිය ගෙනිච්චා. එහෙමයි. ඒ නිසා අපිට කියන්න බෑ එක එක්කිනාට සාපේක්ෂකයි හුස්ම රැල්ල වදින ස්පර්ශ වෙන තැන. හුස්ම ඒකයි මම ඒක අපිට හරියට කියන්න බෑ මෙන්න මෙතන තැනක් කියලා පෙන්නන්න. මෙන්න මෙතනම බලන්න කියලා පෙන්නන්න. හැබැයි කොහේ හරි Tamanට ප්‍රකටව දැනෙන තැනක්. එතන සිහිය. ඒතර වැදගත් වෙන්නේ මේ කතාවේ සිහිය පෙරටු කර ගන්නවා කියන කතාව. දැන් මෙහෙම හිතන්නකෝ ඉන්දික මහත්තයා. දැන් මම මේ කතාව මෙන්න මෙහෙම කිව්වොත් එහෙම දැන් ඉන්දික මහත්තයා වාඩි වෙලා ඉරියව්ව හොයාගෙන හදාගෙන මම දැන් මෙතන කියන තැනට එනවා. මම දැන් මෙතන කියලා සිහිය පෙරටු කර ගන්නවා. ඒ කියන්නේ භාවනාව පටන් ගත්තා. එච්චරයි. අය ඔතනින් එහා කමටහන් නොබලවත් කමක් නෑ. භාවනාව වැඩ. ඒ කියන්නේ සිහිය පෙරටු කරගත්තා නම් කය සකස් කරගෙන සිහිය විසින් ඊළඟ ඉදිරි ටිකට ගෙනියනවා කියලා. අන්න හරි. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම දැන් මෙතන කියන තැනට ආවනම් ආනාපාන සතියේ අනිවාර්ය අංගයක් නෙමෙයි නිවන් දකින්න. එහෙම. අවශ්‍ය කරන්නේ අනිවාර්යයෙන්ම සිහිය. එහෙම. සිහිය පැවැත්වීම තමයි අනිවාර්ය අංගය වෙන්නේ. එතකොට අපිට මෙන්න මෙතනදී හරියටම එතකොට අපිට උදුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කියදී සිහිය මම දැන් මෙතන කියන තැනට එදී සමහර කෙනෙක් ඉන්දික මහත්තයා එතනදී මම දැන් මෙතන කියලා ඉන්නවා කියලා දැනීම විතරයි තියෙන්නේ. එහෙම. ඒකම දැන් භාවනා කළා ආනාපාන සතිය කියලා සමහර දවස් 10ක් විතර රිට්‍රීට් එකට ගියාට ඕන ටික දවසකට හුස්ම පේන්නේ නැහැ. දැන් මෙතන ඉන්නවා කියලා දැනීම විතරයි. හරි කමන්නේ. සතියෙන් උපට්ඨපෙත්තා තියෙනවා. සිහිය තියෙනවා. ආයේ හුස්මම හොයන්න ඕනේ නැහැ. හුස්ම අනිවාර්ය දෙයක් නේ. මොකද හැම භාවනා යෝගියෙක්ටම හුස්ම පේන්නේ නැහැ. ඒක අපි හඳුනන්නේ බොහොම වැදගත් දෙයක්ත් අර මම මෙතිකරම කියන්නේ මොකද මම මේ කාලේ පාවුක් භාවනා ක්‍රමයේ ටිකක් ගැඹුරින් ප්‍රැක්ටිස් කරන හින්දා. ඒක වඩා මේ ඉතා හොඳ ක්‍රමයක් කියලා තේරෙන හින්දා ඒකේ කියනවා දැන් අර හුස්ම භාවනා වඩාගෙන යද්දී එකපාරටම හුස්ම නොදැන යනවානේ. ඒ කියන්නේ හුස්ම නොගන්න 7 දිනක් ගැන කියලා කියනවා. ඒ කියන්නේ නූපන් මේ කුසේ ඉන්න ලදරුවා හුස්ම ගන්න මේ කලලේ හුස්ම ගන්න නැහැ. මිය ගිය කෙනා හුස්ම ගන්න නැහැ. බ්‍රහ්මයේ හුස්ම ගන්න නැහැ. මේ දියගිල්ලු කෙනා හුස්ම ගන්නෑ සිහි නැති මේ සිහි මුර්ජා කෙනා හුස්ම ගන්න එහෙම කියලා දැන් මේ හත් දෙනාගේ එක්කෙනෙක් නෙවෙයි නම් ඔබ හුස්ම ගන්නවා හුස්ම දැනෙන්නේ නැති අර තාවකාලික හිත බවංග වීමක් තියෙන හුස්ම දැනෙන්නේ නැති කියන කලබල වෙන්න එපා කියලා තමයි මේ බවංග කියන්නේ අර හුස්ම කියලා ගත්ත සංඥා සටහන් ආකාර ටික ගෙවිලා ඔය කියන කලබල වෙන්න එපා කියන කලබල වෙන්න ඕනේ ඊට පස්සේ ඒ අරමුණක් නැති ස්වභාවයට අවදි වෙන්න ඕනේ අරමුණක් නැති ස්වභාවයට අවදි වෙන්න ඕනේ හරි එතකොට අපි වෙලා විනාඩි කීයද
ඉවරයි. අපි ඊළඟ සාකච්ඡාව ඊට හරි. යනවා. හොඳයි අපි හඳුන මම හිතන්නේ අපි හොඳයි අපි හඳුන මම හිතන්නේ වහන්සේ මේ අරඤ්‍යගතෝ වා කියන තැන ඉඳලා මම හිතන්නේ මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා වෙනකම්ම විස්තර කරා. ඊළඟට තමයි මම හිතන්නේ වැදගත්ම පියවර ටික තියෙන්නේ මේ කායනුපස්සනාවේ සෝසතෝ වාස සතිය ඉඳලා අද අපේ කාලය අවසන් වෙච්ච නිසා අපි ඊළඟ වැඩසටහනේ ටිකක් ගැඹුරින් ගැන කතා කරමු. අපි අර පියවර වල ටික හරියට කතා කරමු කායනුපස්සනාව. අද අපි හඳුන නිවන් දකින්න කැමති අය වගේම ලෞකික ජීවිතය සාර්ථක කර ගන්න උනත් මධ්‍යස්ථාය පද්ධතිය මොළය මුළු ශරීරයේම නිරෝගී දැන් අර මේ ජෝන් කබට්සින් වගේ වෛද්‍යවරු කියනෝනේ ආනාපාන සතිය හරහා පිළිකාපවා සුව වෙන මට්ටමක් ප්‍රතිශක්තිය වැඩිවීමක් ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා කියලා පරිශන වලදී. ඒ කියන්නේ අපිට අර මේ කවුද දීපක් චොප්රා කියනවා අපිට කෝටි 13ක උස්ම රැලි තියෙන්නේ. අපි ඕක ගන්න වේගය අනුව තීරණය කරන්නේ අපේ ආයුෂ. එහෙම. අපේ ආයුෂ කියන්නේ අපි ඕක ඉක්මනට ගත්තොත් එහෙම. ඒ දීපක් චොප්රා කියන්නේ අපි උපදිනකොටම මේ හුස්ම ගන්න ප්‍රමාණය සබාධමෙන් තීරණය වෙලා තියෙන්නේ වැඩිපුර ගත. ඒකේ තර්කයක් තමයි වේගයෙන් හුස්ම ගන්න සතුන්ට ආයුෂ අඩුයි කියන එක. ඔව්. ඉතින් ආනාපානසතිය අපි හුස්ම ගන්න ස්පීඩ් එක අඩු කරනවා. එහෙම. අඩු කරලා ඉතින් අපි ආයුෂත් වැඩි වෙන භාවනාව. එහෙම. අපි එහෙනම් අපි මේක ටිකක් ගැඹුරින් ප්‍රායෝගිකව කොහොමද ඕනම කෙනෙක්ට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාලමහලු වේදකින් තොරව තමන්ගේ අධ්‍යාත්මික ජීවිතේ, වෘත්තීය ජීවිතේ, අධ්‍යාපන ජීවිතේ මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න මේ ලෝකෝත්තර විමුක්තියත් සාක්ෂාත් කරගන්න පුළුවන් විදියට කොහොමද ආනාපාන සතිය වඩන්නේ කියලා අපි හම්බුනේ අපි ඊළඟ වතාවේ කතා කරමු. ත්‍රිවංශ නැපේ. ත්‍රිවංශ නැහැ.